තියෙනවා අපේ පැගුරුවව වෙනුවෙන් ජීවිතේ පූජා කරාව අප වෙනුවෙන් පූජාවක් වුණා නාථරත්නී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව කරනවා. ඒ කියන්නේ ඒ ශුද්ධ වූලේ අපි මේ උදාහරණ වහන්සේගේ වචනයේ තුල ඇති අදහිල්ල සානකුණගෙන අප සියලු දෙනා ඒ දේවලින් වසා මුද්‍රා කරගන්නවා. මේ කාලය ඒ වහන්සේගේ දේවලින් වසා මුද්‍රා කරන මේ ස්ථානයේද මෙතන සිටින ආයතනයේ සියලු පවුල් ඒ වගේම නිවෙස් ගෙරකියා ව්‍යාපාර යමාන සිද්ධේනාත්මක යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දේවලින් වසා මුද්‍රා කරන්නේ වහන්සේගේ රැකවරණය යටතට ගෙනවා. දෙවියන් දෙන වහන්සේ මේ කාලයට ආශිර්වාද කරන්න වහන්සේගේ වචනය තුලින් අපිට කතා කරන්න ස්වාමීන් වහන්සේ අපිට උදව් කරනවා. අපිට සිටින්නේ එකම ගුරුවරයෙක් පමණයි ඒ ක්‍රිස්තුස් වහන්සේ. ශුද්ධාත්මයන්ගේ වහන්සේගෙන් රැගෙන වචනය අපිට හතට දෙනවා. මෙන්න අපි ඉන්නවා වහන්සේ යටතේ සෞඛ්‍ය අපිට උදව් කරනවා. ඒ කාලේ ආශිර්වාදවත් කාලයක් බවට පත් වෙනවා. වහන්සේගේ වචනය තුල ශක්තිමත්ව වහන්සේට තව තවත් ලං වෙනවා. මේ කාලය වහන්සේ පාවිච්චි කරන්නේ නාථරත්නී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. පැකවලේ හිතා මම කියන්නේ මතක තියාගෙන මම කිව්වම ලබන සතිය මේක කරනවා කියලා කිව්වම මම කියන්නේ මට ගෝල් කියපු නිසා මම මතක් මේ මම මෙහෙමයි සාමාන්‍යයෙන් මම ධර්ම සතියක් කරනකොට මම ඉස්සෙල්ලාම බයිබල් එකේ ගැන උගන්වනවා. ඊට පස්සේ විද්‍යාත්මකයේ ක්‍රියාව ගැන මම කරනවා. ඊට පස්සේ ඊළඟට මඟ පෙන්වන විදිහට මම යන්නේ. ඒක නිසා දැන් මඟ පෙන්නනකොට ඒ වෙලාවට මම කියනවා ඒක ලබුස්මන් මේ කරනවා කියන එක සුද්ධපත් කියපු දේ මම නෙමෙයි කියන්නේ. ඒක තමයි මම කරන්නේ. ඉතින් ඒක නිසා තමයි කරන්නේ. අපි අද කරමු මම කියනවාගේ විදුල් සරණ මංගල්‍ය කියන්නේ මේක හරි වැදගත්. ගොඩාක් ක්‍රිස්තියානි ගුරුවරු මේ යේසුස් වහන්සේගේ නැවත පැමිණීම ගැන හරි අවබෝධයක් නැතුව එක එක මේ වැරදි දේවල් වලට යොමු වෙන ප්‍රධානතම එක හේතුවක් තමයි මේ සරණ මංගල්‍ය ගැන නැත්නම් යුදෙව් සරණ මංගල්‍යයක ඇති චාරිත්‍ර නොදැන සිටීම. ඒ දන්නවද යේසුස් වහන්සේ නිතර කියවනේ සරණ මංගල්‍ය කියන්නේ නේද? යේසුස් වහන්සේගේ නැවත පැමිණීම උන්වහන්සේ සමාන කරා සරණ මංගල්‍යයකට. හරි එළිදරව් පොතේ 19 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා 7 වෙනි පදයේ සිට 7 8 9 කියන පද තුන පොඩ්ඩක් කියමුද අපි ඒක. එළිදරව් 19 7 8 9. එළිදරව් 19 7 8 9 කවුරු කියවනද? අපි අතිශයින් ප්‍රීති සම්පූර්ණ වෙනවා. උන්වහන්සේට ගෞරවය දෙනවා. මාත්‍රිකාව දැකපු කටක් පැටවනන්ගේ සරණ මංගලයේ පැමිණියේ. උන්වහන්සේගේ බාධාවට සුනිදානව සිටින්නේ. දීප්ති මස්තු පවිත්‍ර සීල වස්තුවේ සැලෙන්න ඈත ලැබෙන්නේ. සීල වස්තු නම් සුද්ධ වස්තුවේ ධර්මික ක්‍රියාව. තවද බැදු පැටවනන්ගේ සරණ මංගලය කෑමට කැඳවන ලද්දෝ වාසනාවක් වේ. කියා පන්නේ ඔහු මට කිව්වේ. හොඳයි. right. Okay, right. Thank you. හොඳයි. දැන් මෙතන තියෙනවා කාරණා කීපයක් අපිට පොඩ්ඩක් පැහැදිලි කරගන්න. මේකේ තියෙනවා ඉස්සල්ලාම අපි අතිශයින් ප්‍රීතිවන්තමෝ මංග බැටළු පැටවානන්ගේ සරණ මංගල්‍ය පැමිණ තිබේ කියලා තියෙනවා. ඕගලන්ට මන් දන්නේ මේක තේරෙනවද කියලා. ඊට පස්සේ තියෙනවා එතුමාණන්ගේ භාර්යාව සූදානම්ව සිටිනවා. මනාලිය නෙමෙයි. මනාලියයි භාර්යාවයි දෙකක්. නේ අපේ විදියට. තේරුණාද? මනාලිය කියන්නේ බඳින් ඉස්සෙල්ලානේ.
බැඳලා පස්සේනේ භාර්යාව නේ. මෙතන කියන්නේ මොකද්ද? භාර්යාව සූදානම් වෙලයි. හරි. ඒ විතරක් නෙමෙයි ඇයට දීලා තියෙන අවස්ථාව සිනිඳු සුදු වස්ත්‍ර වලින් සැරසෙන්න. ඒ සිනිඳු සුදු වස්ත්‍ර නම් ඒ කියන්නේ මෙතන ෆයින් ලිනන් කියලා තියෙනවා. හොඳට තේරුම් ගන්න. සුදු වස්ත්‍ර හැම වෙලාවෙම ඉදිරියව පොතේ සංකේතවත් කරන්නේ ධර්මිෂ්ඨකම. හරි මම මතකනේ අර අල්තාරේ යට හිටපු අයට ඒගොල්ලෝ කිව්වහම මොනවාද අපි මේ කොච්චර කල් ඉන්න ඕනද කියලා අහුවහම නේද විනිශ්චයලා මතකද ඒ කතාව? නෑ මම ඒක පැහැදිලි කරනවා. ඒගොල්ලන්ට සුදු වස්ත්‍ර දුන්නා ඒ වෙලාවේ. ඒ ඇවිල්ලා යුදෙව්වෝ. පවරණ කිවිසුමේ පාරාදීසයේ හිටපු අයව යේසුස් වහන්සේ අරන් ගිහිල්ලා උඩට ගියේ ගෙනිච්චා. නමුත් තාම ඒගොල්ලෝ සුදු වස්ත්‍ර නැහැ. ඒගොල්ලන්ට සුදු වස්ත්‍ර දෙන්නේ අර වෙලාවේදී. සුදු වස්ත්‍ර දුන්නා තව ටිකක් දෙබලා ඉන්න කියලා. දැන් ඒ සුදු වස්ත්‍ර සිනිඳු වස්ත්‍ර නෙමෙයි යා. හරිද? සිනිඳු වස්ත්‍ර කියන්නේ වෙන එකක්. සුදු සහ සිනිඳු ෆයින් ලිනන්. දැන් මේ සුදු වස්ත්‍ර දෙකක් තමයි ඔක්කොම ස්වර්ගයේ ඉන්නේ. හැබැයි කට්ටියක් ඉන්නවා සුදු සිනිඳු වස්ත්‍ර ඇඳගත්ත. ඒ අවස්ථාව දෙන්න මෙයාට. මම මේක පැහැදිලි කරනවා මට මතක හිටින ඉදරව පොතේ. ඉදරව පොත මේ පරිච්ඡේදේ මතක මම කරන්නේ නැද්ද ඒක? හා? මම කරනවානේ. ඔව්. රයිට්. පැහැදිලි මම කියනවා මම වැඩි එලබරේට් කරන්නේ නැහැ මම විස්තර කරන්නේ නැහැ නමුත් මම කියනවා ඒක. සුදු වස්ත්‍ර ඔක්කොම ඇඳගන්නේ. හැබැයි කට්ටියකට අවස්ථාව දෙනවා නැත්නම් අවසරය දෙනවා නැත්නම් මේ කට්ටියක් ඉන්නවා සිනිඳු සුදු වස්ත්‍ර ඇඳගත්තා. දැන් ඒ තමයි මේ යේසුස් වහන්සේගේ භාර්යාව. ඊට පස්සේ කියනවා මෙන්න මේක ලියන්න මොකද? බටළු පැටවහනන්ගේ සරණ මංගල්‍යයට නැත්තම් කෑමට ආරාධනා ලැබුවෝ ආශිර්වාද ලැබුවෝ. හරිද? මංගල්‍යයට නෙවෙයි යා කෑමට. රිසෙප්ෂන් එකට. රයිට් අපි සමහරට චර්ච් අපේ තියෙනනේ චර්ච් එකේ සෙරමනි එක තියලා රිසෙප්ෂන් එක. දැන් මේ කතා කරන්නේ රිසෙප්ෂන් එක ගැන. ආරාධනා ලැබුව ආශිර්වාද. මම මේ පැහැදිලි කරන්නේ දන්නවද මේ දේවල් ඔක්කොම වැදගත්. අපි ගොඩක් වෙලාවට මේ සරණ මංගල්‍ය කියපු ගමන් අපිට මතක් වෙන්නේ චර්ච් එකේ වෙඩින් එක. හරි? හැබැයි ඒකම අපේ තියෙන ඇතුළාන්තයේ අපි ආපු පසුබිමේ වෙඩින් එක මොකද පූර්වයේ සෙරමනි ආරම්භන දාපුවා. දැන් මේ යේසුස් වහන්සේ කතා කරන්නේ මේ කිසි දෙයක් ගැන නෙමෙයි යුදෙව් සරණ මංගල්‍ය ගැන. හොඳයි? right. දැන් මේ දේවල් ඔළුවේ තියාගෙන මම දැන් පැහැදිලි කරන්නම් යුදෙව්වන්ගේ සරණ මංගල්‍ය කියන්නේ කොහොමද කෙරෙන්නේ කියලා. යුදෙව්වන්ගේ සරණ මංගල්‍යයක් කෙරෙන විදිය මෙන්න මේකයි. ඉස්ලාම පිරිමි කෙනෙක් එයා කාන්තාවක්ව හොයනවා විවාහ කරගන්න. සාමාන්‍යයෙන් එහෙමයි වෙන්නේ. හරි. ගොඩක් වෙලාවට කාන්තාව හොයන්නේ නැහැ. නමුත් පිරිමි කෙනා තමයි හොයන්නේ ගොඩක් වෙලාවට. ගොඩක් වෙලාවට. ඒක හැම වෙලාවෙම ස්ථිර නැහැ. එහෙම නැහැ. එයා මොකද කරන්නේ? එයාට කැමති ගෑනු ළමයෙක් දැක්කහම පාරේ කොහේ හරි දැක්කොත් එක්ක ගෙදර කොහේ හරි දැක්කොත් එයා කරන වැඩේ ඉස්සල්ලාම ගිහිල්ලා කියන්නේ කාටද? තාත්තට. අර සුනිල් පෙරේරාත් ඉන්නේ අම්මා මේ මට කියන්න ලැජ්ජයි තාත්තට. ඒක නෙමෙයි. ඒ සංස්කෘතියේ එහෙම එකක් නැහැ. අම්මට නෙමෙයි කියලා කියන්නේ තාත්තට. මොකද කියන්නේ? මම ගෑනු ළමයෙක්ව දැක්කා මං කැමති ඒ ගෑනු ළමයා විවාහ කරගන්න. හරි? දැන් ඒක ගිහිල්ලා තාත්තට කිව්වම තාත්තා කරන වැඩේ ඒ ගෑනු ළමයා ගැන හොඳට හොයලා බලනවා. බලලා ඉවරලා බලනවා යාගේ ගතිගුණ ආරම්භය කොහොමද කියලා.
ඊට පස්සේ හරි අමුතු දෙයක් සිද්ධ වෙනවා. දැන් මේ තාත්තයි පුතයි එනවා ගෑනු ළමයාගේ ගෙදරට. හරි. දැන් මේ දේවල් හොඳට මතක තියාගන්න. තාත්තයි පුතයි එකට එනවා. තාත්තා ඉන්නවා මෙතන, පුතා ඉන්නවා මෙතන නම් මේ දෙන්නම එනවා ගෑනු ළමයාගේ ගෙදරට. හරි. ඇවිල්ලා මොකද කරන්නේ? විවාහ ගිවිස ගන්න. මේක හරියට අර එන්ගේජ්මන්ට් එකක් තියෙන්නේ. හැබැයි මේක එන්ගේජ්මන්ට් එකට වැඩිය හරිය දෙයක්. හරි. මේ දෙන්නම එනවා මනාලියගේ නැත්තම් කාන්තාවගේ දුවගේ ගෙදරට. නැත්තම් ඒ විවාහ වෙන්න ඉන්න ළමයාගේ ගෙදරට එනවා. හරි. යේසුස් වහන්සේ ඇවිල්ලා උන්වහන්සේගේ ජීවිතය අපිට පූජා කරලා යේසුස් වහන්සේ කිව්වා මම නුඹගේ හදවතට නැත්තම් දොරළඟ ඉඳගෙන තට්ටු කරනවා. කවුරු හරි එයාගේ හදවත විවෘත කරොත් මොකද කරන්නේ? යේසුස් වහන්සේ විතර දෙන්නේ. මමත් පියාණනොත් ඔබ තුලට ඇවිල්ලා මොනවද කරන්නේ? කෑම කනවා කියලා තියනවාද? මේ එන්නේ ගෙදරට. හරිද? ගෙදරට එන්නේ. එතකොට දැන් මම සංසන්දනය කරනවා විවාහ මංගල්‍ය ගැන. දැන් මේ වතාවේ මෙහෙම ඇවිල්ලා යා කියනවා තාත්තා කියනවා ගෑනු ළමයාට මගේ පුතා ඔයාව විවාහ කරගන්න කැමතියි. මමත් මගේ පුතාගේ කැමැත්තට ඉඩ දෙනවා. හැබැයි ඒක වෙන්න නම් විවාහය ගිවිසුමක් ඇති කරගන්න ඕනේ කියලා කියනවා තාත්තා. හරිද? ගිවිසුමක්. ගිවිසුමට කියනවා කටුබා කියලා. මම ඉංග්‍රීසියෙන් ලියන්නම්. කටුබා. මේ ගිවිසුමට කියන හීබ්‍රු වචනේ නෙමෙයි. මේක සරණ මංගල්‍යයකදී දෙන ගිවිසුමට කියන දේ. කැටුබයික දෙන්නේ සරණ මංගල්‍යයකදී තමයි. තාත්තා තමයි දෙන්නේ. කියන්නේ මනාලයාගේ තාත්තා මනාලයාට දෙනවා. මනාලයා ඒක එයා විවාහ වෙන්න ඉන්න කාන්තාවට දෙනවා. කැටුබ කියලා තමයි ඒකට කියන්නේ. කැටුබ එකේ තියෙනවා කොටස් දෙකක්. හරි. කැටුබ එකේ ඉස්සෙල්ලාම තියෙනවා මනාලයා නැත්තම් bridegroom. මනාලයා හරි කරන දේ. මනාලයා මනාලිය වෙනුවෙන් මොනවාද දෙන්නේ? මම මෙච්චර දෑවැද්දක් දෙනවා මෙච්චර මේක දෙනවා. දැන් අමතක කරන්න එපා යුදෙව් සරණ මංගල්‍යයට අනුව දෑවැද්ද දෙන්නේ මනාලිය නෙමෙයි මනාලයා. හරිද? මනාලයා ඇවිල්ලා මනාලිට නැත්නම් මේ අයට තෑගි දීලා තමයි මනාලියව අරන් යන්නේ. මනාලිය කිසිම දෙයක් දෙන්නේ නැහැ. හරි? යුදෙව් සරණ මංගල්‍යය ඒක තමයි ක්‍රමය. දැන් මනාලයා ඇවිල්ලා කියනවා මම මෙයා වෙනුවෙන් මේ දේවල් කරනවා කියලා කියනවා. දැන් යේසුස් වහන්සේ මීට අවුරුදු 2000කට ඉස්සෙල්ලා ඇවිල්ලා මොකද කරේ? අපි වෙනුවෙන් එයාට දෙන්න පුළුවන් උපරිම තෑග්ග දුන්නා. නේද? එතකොට ඒ උපරිම තෑග්ග දීලා ඉවර වෙලා කියනවා මම ඔබ වෙනුවෙන් මේ දේ කරනවා. ඒ විතරක් නෙමෙයි.
යේසුස් වහන්සේ අපිට ඒ ගැලවීම විතරද දුන්නේ? අපිට ආරක්ෂාව දුන්නේ නැද්ද? අපිට සැපයීම දුන්නේ නැද්ද? අපිට අවශ්‍ය කරන මේ ලෝකේ හැම දෙයක්ම යේසුස් වහන්සේ ලබා දුන්නේ නැද්ද? පොරොන්දු වෙලා නැද්ද? මම මේ දේවල් වෙනුවෙන් කරනවා, මේ දේවල් කරනවා, මේ දේවල් කරනවා, මෙහෙමයි කියලා කිව්වේ නැද්ද? යේසුස් වහන්සේ අවුරුදු 2000කට ඉස්සෙල්ලා ඇවිල්ලා කරේ මේ කැටුව එක දුන්නා. හරි. දැන් මේ පියාණනුත් පුත්‍රයාත් දෙන්නම මේ කාන්තාවගේ ගෙදරට ඇවිල්ලා කැටුව එක ඉස්සෙල්ලාම දෙනවා ඒගොල්ලන්ට. ඊට පස්සේ කරන වැඩේ මනාලිය ඒක හොඳට කියවනවා. ඒකේ තියෙන්නේ මොනවාද කියලා. දැන් ඒකේ තියෙනවා මනාලයා එයාට දෙන දේවල්. දෙවෙනි කොටසේ තියෙනවා මනාලිය ගෙන් එයා බලාපොරොත්තු වෙන දේ. මම ඔබගේ විශ්වාසවන්ත භාවය බලාපොරොත්තු වෙනවා. ඔබ මා හැර වෙන කිසිම කෙනෙකුට බහදෙන්න බෑ. කතා කරන්න බෑ. වෙන කෙනෙකුට ආදරය කරන්න බෑ. ඔය වගේ සාමාන්‍ය වල ඒගොල්ලන්ට අවශ්‍ය කරන දේවල් තියෙනවා. නමුත් යේසුස් වහන්සේ අපිට දීපු කැටුව බයකේ එහෙම තියෙනවා. මොනවද තියෙන්නේ? නුඹලාට ආදරය කරා වගේ නුඹලා එකිනෙක කෙනාට ආදරය කරන්න. ඒක කැටුව බයකේ තියෙන කිවිසුමේ තියෙන එකක්. පියාණන් වහන්සේ සුද්ධව සිටින්නාක් මෙන් නුඹලා සුද්ධව සිටින්න. හරි? ඊට පස්සේ මා ඒක අමතක සුභාරංචිය ගිහින් ප්‍රකාශ කරන්න. මා වෙනුවෙන් සාක්ෂිකාරයෝ වෙන්න. ගෝලයන් බිහි කරන්න. මේ ඇවිල්ලා අපිට කියපුවා. හැබැයි විශේෂම දේ තමයි ඔබ දන්නවද යේසුස් වහන්සේ අපිට දීපු ඉගැන්වීම් වල විශේෂයෙන්ම මතෙව් 5 ඉඳලා මතෙව් 7-8 වෙනකම්ම තියෙන ඉගැන්වීම පරිච්ඡේද 3ක් විතර වෙනකන් ඉගැන්වීම් තියෙනවා. ඒ ඉගැන්වීමේ හරය මොකක්ද කියලා දන්නවද? සාරාංශය. ඔබ දන්නවද ඒ ඉගැන්වීම් වල සම්පූර්ණ සාරාංශයේ තියෙන්නේ නුඹ මා කෙරෙහි විශ්වාස කරලා විවේකීව ඉන්න රෙස් කරන්න. එතන කිව්වා නේද මතෙව් තකනේ මට කොතනද කියන්නේ ප්‍රසිද්ධ පදයක් මේ වෙහෙසවන්නව බර උසුලන්නව සෙනගලි මා වෙතට මම නුඹට සහනය කියලා ඒ සිංහලෙන් තිබුණට ඒක සැබෑ වචනේ විවේකය රෙස්ට්. ඒ රෙස්ට් කියන එකම තමයි පරණ කිවිසුමේ ශබත් කියලා කියන්නේ. පරණ කිවිසුමේ ශබත් කියලා කියන්නේ සබත කියලා කියන්නේ ඒක. ඒ විවේකය. පරණ කිවිසුමේ එක දවසකට සීමාවක්. අලුත් කිවිසුමේ දවස් 7ම. රෙස්ට්. මේ දවසකම රෙස්ට් කියලා දෙකටලා බුද්ධිගතන හරියන්නේ නැහැ. ඒක නෙමෙයි එතන අදහස් කරන්නේ. යේසුස් වහන්සේ තුල කරදර නොවි, කනස්සලු නොවි, කලබල නොවි රෙස්ට් කරා. උන්වහන්සේ විශ්වාස කරා. ඒකයි ඒ කියන්නේ. දැන් යේසුස් වහන්සේගේ ඉගැන්වීමේදී යේසුස් වහන්සේ අපිට කියනවා මම නුඹ වෙනුවෙන් මේ දේවල් කරා. නුඹ මා ගැන විශ්වාස කරන්න මා තුල රෙස්ට් එකේ ඉන්න. ඒ රෙස්ට් එක තමයි යේසුස් වහන්සේ උදාහරණයකින් පෙන්වුවේ එක වෙලාවක. මතකද? බෝට්ටුවක යනකොට ගලීලේ මුහුදේ එහා පැත්තට යනකොට මොකද වුනේ? කුණාටුවක් ආවා. කුණාටුව ආවම මොකද වුනේ? යේසුස් වහන්සේ ගොරෝ බෝට්ටුවේ හිටිය අනිත් අයගෙන් වැඩි දෙනෙක් මාළුකාරයෝ. ඒ කියන්නේ මුහුද ගැන හොඳට දන්න මිනිස්සු. ඒගොල්ලෝ මොකද වුනේ? කයබල වෙලා කිව්වා ස්වාමීනි මෙන්න අපි මැරෙන්න යනවා ඔබ වහන්සේ ගානක්වත් නැති. යේසුස් වහන්සේට ඇයි එහෙම කරන්න පුළුවන්?
විවේකය. විවේකය. ඒ කියන්නේ යේසුස් වහන්සේ සම්පූර්ණ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය. ඒ කියන්නේ යේසුස් කිව්වා මට මොකුත් වෙන්නේ නැහැ. එයා දන්නා මොකද වෙන්නේ කියලා. එයා රෙස්ට් එකේ. එයා අපිට කියන්නේ අන්නේ දේ කරන්න කියලා. මේ කැටුබේකේ තියෙන දේ ගන්න පැහැදිලි කරන්නේ. යේසුස් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන කාරණාවල් තියෙනවා. ශුද්ධකම, උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වීම, උන්වහන්සේ කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබීම, ඒ වගේම උන්වහන්සේගේ නැවත පැමිණීම බලාපොරොත්තුෙන් සිටීම. හොඳයි. දැන් මෙන්න මේකයි වෙන්නේ. මේ කැටුබේක දෙනවා. දුන්නා මොකද වෙන්නේ? එයා කියවනවා. කියවල වෙලා කැමති වුණාම කාන්තාව කැමති වෙනවා ඒකට. අකමැති නම් කියනවා අපිට මේකට එකඟ වෙන්න බෑ කියලා කියනවා. එතකොට එතනින් මගුල ඉවරයි. දැන් කැමති වුණාම මොකද වෙන්නේ? මෙයා කියනවා කැමති. එතකොට මනාලයා සහ මනාලිය මේ මංගල්‍ය තීන්දුව කරනවා. හරි. ඒක කරන්නේ මනාලයාගේ තාත්තා තමයි ස්ථිර කරන්නේ. කොහොමද ඒක කරන්නේ? ඒගොල්ලෝ ගන්නවා වයින් ග්ලාස් එක. වයින් වීදුරුවක් අරගෙන ඉස්සල්ලා මනාලයා බොනවා. ඒකෙන්ම මනාලිය බොනවා. මේ වයින් වීදුරුවෙන් මේ දෙන්න එකට බිව්වහම මගුල තීන්දුව. ඒක තමයි සංකේතය. යේසුස් වහන්සේ අපිට කැටුබයක කොහොමද ස්ථිර කරේ? රොටි කඩලා කිව්වා මේ මාගේ ශරීරයයි. මා සිහි වෙන පිණිස මේ දේ කරන්න. කුසලෝනේ ආරම්භ ජීවිසුමේ රුධිරයයි කියලා. හරි. ජීවිසුමේ රුධිරයයි. එතකොට ජීවිසුම නැත්තම් කැටුබය ගති කරගත්තේ ඒ වයින් වලින් නැත්තම් මේ කුසලානය. දැන් මේ කුසලානය දෙන්න බිව්වහම මගුල තීන්දුව වෙනවා. අපේ එන්ගේජ්මන්ට් වගේ නෙමෙයි මෙතන වෙනසක් තියෙනවා. මොකද වෙනස? අපේ එන්ගේජ්මන්ට් එකක් කරාට පස්සේ ඕනනම් පුළුවන් නේ කඩන්න නේද? يعني ඒක කඩන්න පුළුවන් තමයි. නමුත් අර එච්චර ලොකු දෙයක් නෑ. අපි කැන්නේ නැහැ. අපි වඳින්නේ නැහැ එච්චර. එතන ඉහට මුකුත් නැහැ දෙයක් කරන්නේ. ඇයි ඒ දෙන්න තාම විවාහ වෙලා හිටියේ නැහැ. හැබැයි මේ ජීවිත ගැනීම තුල මොකදද වෙන්නේ? ඒ දෙන්න ඒ වෙලාවේ ඉඳලා husband and wife. ස්වාමි පුරුෂයා සහ භාර්යාව. හැබැයි භාර්යාව ඉන්නේ භාර්යාවගේ ගෙදර, පුරුෂයා ඉන්නේ පුරුෂයාගේ ගෙදර. හැබැයි නීති අනුකූලව දෙවියන් වහන්සේගේ ඉස්සරහා ඒ දෙන්න විවාහ වෙලා. එදා ඉඳලා මේ කාන්තාවට කියන්නේ ආ හවලාගේ බිරිඳ. ඒක නිසා නේද මතකද ජෝසප් මරියත් එක්ක විවාහ ගිවිසගෙන කියලා තිබුණට ජෝසප් දැනගත්තාම මරියට ළමෙක් හම්බ වෙන්න ඉන්නවා කියලා එයා මොකද්ද හිතුවේ? රහසිගතව හිමින් එයාව ඩිවෝර්ස් කරනවා. ඩිවෝර්ස් කරන්නේ මොකටද? දඬා නැත්තා. ඔයගොල්ලෝ හිතුවේ නැද්ද ඒක? රහසින් එයාව අයින් කරන්නම් කියලා. ඒ අයින් කරන්නම් කියන වචනේ ඩිවෝර්ස් කියනවා. ඉංග්‍රීසි පාඩමේ මේ සමහර ට්‍රාන්ස්ලේෂන්ස් වල තියෙනවා එයා secretly she planned to divorce her කියලා. විවාහ ජීවිතගෙන හිටියේ හැබැයි ස්වයං පුරුෂයා සහ භාර්යාව. ඒක නිසා තමයි යා ඩිවෝර්ස් කරන්න හොරෙන් කරන්න හදන්නේ. ප්‍රසිද්ධිය කරන්නේ මරියට දරදහලා මරනවා. ඉතින් ඒක නොවන විදිහට එයා හිතුව සීක්‍රට්ලි ආට ලැජ්ජාවක් නොවි හිමින් කරේ මේක ඩිවෝර්ස් කරලා දානවා කියලා තමයි එයා හිතාගෙන හිටියේ. ඒ වින්නකොට තමයි දේවදූතයලා කිව්වේ නෑ නෑ බයන්න එපා ඒ දරුවා සුද්ධාත් කරනවා කියලා ඒ කතාවට ගන්න. මේ යුද්ධ සරණ මංගල්‍යයක විවාහ ජීවිත ගත්තාම ඒ දෙන්න husband and wife. හරි.
නෑ. පාවුලුතුමා කියනවා මම නුඹලාව එක පුරුෂයෙකුට තේරෙනවනේ? ඒක තමයි පාවුලුතුමා කතා කරේ. මම නුඹලාව එක පුරුෂයෙකුට විවාහ බස්තම් betrothed to one husband කියලා කියනවා. හරි. දැන් මේ සිදුවීමේ කැටුබයක දෙනවා. කැටුබයක දීලා දෙවියන් වහන්සේ අපිට කියනවා, යේසුස් වහන්සේ අපිට කියනවා මම නුඹලාගෙන් බලාපොරොත්තු වෙනවා මෙන්න මේ දේ. මම නුඹලාගෙන් මේ දේ කරනවා කියලා. මේ යුදෙව් කාන්තාව ඊට පස්සේ ඒ දෙන්න අතර විවාහ දිවිස ගන්නවා වයින් ග්ලාස් එක දීලා ඊට පස්සේ මනමාලයා නැත්තම් මේ ස්වාමි පුරුෂයා වැරද්ද දෙනවා මෙයාට. තෑගි දෙනවා මේ කාන්තාවට. මෙන්න මෙතනම සමානත්වයක් දකිනවා. මතකද ආබ්‍රහම් ඊසාක්ට භාර්යාවක් හොයන්න යනවා. විසි 24 වෙනි උප්පත්ති 24. විසි 4:10 පොඩ්ඩක් කියවන්න. දැන් අපි දන්නවා මේ කතාව. ආබ්‍රහම් කිව්වා ඊසාක්ට ආබ්‍රහම් කිව්වා ඌගේ සේවකයාට ඊසාක්ට භාර්යාවක් හොයන්න යන්න කියලා. මොකද වුනේ? මේ සේවකයා පිටත් වෙනවා 10 වෙනි පදේ පොඩ්ඩක් කියවන්න. එවිට මෙන් කවුරුදෙන්නේ ස්වාමියාගේ ඔටුවන්නේ දසදෙන කරගෙන පිටත් ගියේ. ඔහුගේ ස්වාමියාගේ සියලු වස්තුව ඔහුගේ අත යටතේ වූයේ. ඔහු පිටත් වී මෙසොපොතේමියාවේ නාමෝත්ගේ නුවරට ගියේ. හොඳයි පොඩ්ඩක්. කී දෙනෙක් කරගත්තද ඔටු? 10 දෙනෙක්. එක ඔටුවෙක් මත එයා වාඩි වුණා. අනිත් 9 දෙනා තෑගි. රෙබෙකාව හම්බ වුණාම මේ තෑගි ටික ඔක්කොම දෙනවනේ. මතකද? ජීවිත ගත්ත ගමන්. දැන් මෙතන ආබ්‍රහම් වෙනුවට මනාලිය මුණ ගැහෙන්න ගියේ සේවකයා. හරි. මේ සේවකයා සමාන වෙනවා, සංකේතවත් වෙනවා අද කාලේ හැටියට නැත්නම් මේ යේසුස් වහන්සේගේ ක්‍රියාව තුළ දෙයට ශුද්ධාත්මයන් වහන්සේ. හරිද? ශුද්ධාත්මයන් වහන්සේ අපි විවාහ ජීවිත ගත්තාම හරි. අපි විවාහ ජීවිත ගත්තම නැත්නම් අපි යේසුස් වහන්සේ ළඟට ආවහම ශුද්ධාත්මයන් වහන්සේ එනවා නේද අපි තුලට? ආවහම මොනවද වෙන්නේ? දීමන ලැබෙනව නේද? තෑගි ලැබෙනව නේද? තෑගි කීයක් තියෙනවද? මේ ආබ්‍රහම්ගේ සේවකයා ඔටුව 9 දෙනෙක් කරන්නේ. හරි. right. දැන් මේ මනාලයා කරන වැඩේ මනාලියට දෙනවා තෑගි. දුන්නට පස්සේ මේ මනාලිය ඒ තෑගි ටික අරගෙන ඒවා පාවිච්චි කරනවා. භාවිතා කරන ඒවා අපේ පැක් කරලා තියන්නේ දැන් දහම ගිහිල්ලා පාවිච්චි කරන්න. ඒක දෙන්නේ එයාට මේ එයා එනකම්. ඒ කියන්නේ මනාලයා ආපහු එනකම් පාවිච්චි කරන්න. හරිද? මනාලයා ඊට පස්සේ මනාලියට මෙන්න මෙහෙම කතාවක් කියනවා.
මනාලයා කියනවා මනාලියට මම ඔයාව කැන්දන් යන්න ආපහු එනවා. එතකන් මං එන මග බලාගෙන ඉන්න. මම මගේ පියාණන් කියන විදිහට ඔයාට ගිහිල්ලා ඉන්න ස්ථානයක් හදනවා. ඒ ස්ථානය හදලා ඉවර වුණාම මම එනවා ඔයාව ගන්න. යේසුස් වහන්සේ කතාව කිව්වා. අපිට වෙලා තියෙන්නේ යේසුස් වහන්සේ කතාව කියනකොට අහගෙන හිටියේ කවුද? යුදෙව්වෝ. ඕක ලියුවේ කවුද? යුදෙව්වෝ. ඒගොල්ලන්ට මේක අලුත් දෙයක් නෙමෙයි, ඒගොල්ලන්ට ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ඕක අර විස්තරාත්මකව දෙන්න අවශ්‍ය නැහැ. නමුත් අපි මේක කියවන්නේ කොහෙත්ම යුදෙව් බණපතින් නෙමෙයි. ඒක නිසා මේක අපිට හරියට තේරෙන්නේ නැහැ. අපි කිව්වම පියාණන් කිව්වම මාගේ පියාණන්ගේ ගෘහේ බොහෝ නිවාස ඇත්තය. මම යනවා නුඹට ස්ථානයක් පිළියෙල කරන පිණිස. එසේ නොවේ නම් මම එහෙම උඹලට කියනවා මම ඒක එතනට යන්නේ ස්ථානයක් පිළියෙල කරන්න. පිළිවෙලවම මම එනවා නුඹව අරන් යන්න. ඒක අපිට කිව්වම ආනේ ඒගොල්ලෝ කියලා අපිට ගයක් හදනවානේ. එහෙම අපිට ඒක තේරෙන්නේ නැහැ ඇයි එයා ඒක කිව්වේ කියලා. එයා මේ කියන්නේ මනාලියත් එක්ක ගහන මේ ගිවිසුමේ. යුදෙව් සරණ මංගල්‍යයක ඕක හැමදාම වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඕක යේසුස් වහන්සේ ඉස්සරහ කියපු කතාවක් නෙමෙයි. හැම මනාලයක්ම මනාලියට කියන කතාවක් ඕක. මම නුඹව කැන්දන් යන්න එනවා. මම දැන් ගිහිල්ලා නුඹට ඉන්න ස්ථානයක් හදනවා. ඒ ස්ථානේ ලෑස්තිනට පස්සේ මං එනවා කියන්නේ. එච්චරයි. මං එනකම් බලාගෙන ඉන්න. මං එනකම් බලාගෙන ඉන්න. දැන් එහෙම කියලා ඉවර වෙලා මනාලයා යනවා. හරිද? මනාලියට කියන්නේ මනාලයාව මතක් වෙන්නේ මොනවාද? අර තෑගි ටික. ඒ තෑගි වලින් තමයි මනාලයාව මතක් කරගන්නේ. දැන් මේ සංස්කෘතිය ඇති වුණේ මීට අවුරුදු 3000කට 4000කට වගේ ඉස්සෙල්ලා නිසා ඒ දවස්වල SMS එහෙම තිබුණේ නැහැ. ඒ දවස්වල ෆෝන් තිබුණේ නැහැ. ඒ දවස්වල ඉතින් එහෙම තිබුණේ නැති කතා කරන්න විදියක් නැති නිසා ඉතින් මේ මනාලයා ගියාට පස්සේ ආපහු දකින්න නැහැ එනකම්. හරි. ඉතින් මනාලිය කරන්නේ තෑගි තමයි එයාට තියෙන එකම සම්බන්ධතාවය. පෝස්ටල් සර්විස් එකක් තිබුණේ නැහැ, ලියුම් එහෙම එන්නෙත් නැහැ නේද? ඉතින් බලාගෙන ඉන්නවා මනාලයා කොයි වෙලාවෙ එනවද කියලා. මනාලයා සාමාන්‍යයෙන් කියන්නේ නැහැ කවද්ද එන්නේ කියලායි දන්නවද? මනාලයා නෙමෙයි තීරණය කරන්නේ එන දවස. තාත්තා. මනාලයාගේ තාත්තා තමයි කියන්නේ සූදානම් වුණාම දැන් ගිහිල්ලා මනාලිය වෙක්කන් එන දැන් ගෙදර ලෑස්ති. මනාලයා නෙමෙයි තීරණය කරන්නේ. වෙන කවුරුත් නෙමෙයි තීරණය කරන්නේ. මනාලයාගේ තාත්තා. දැන් ඒක තමයි යේසුස් වහන්සේ මතක් කරලා දුන්නේ යුදෙව්වන්ට ඇහුවාම මම දන්නෙත් නෑ, දේවදූතයෝ දන්නෙත් නෑ. ඒ දේ දන්නේ පියාණන් වහන්සේ විතරයි කියලා. හරිද? දැන් මනාලයා යනවා. මනාලයා ගියාම මනාලිය කාරණා කීපයක් කරනවා. ඉස්සල්ලාම එයාගේ යෙහෙලිය නැත්නම් එයාගේ ගෙදර අය මේ කාන්තාවව අරන් යනවා පුද්ගලිකව තියෙන ගේ ඇතුලේ තියෙන නාන කාමරයක් වගේ තැනකට. අරන් ගිහිල්ලා ඒගේ පරණ ඇඳුම් ඔක්කොම අයින් කරලා ඇව නාවනවා. වතුරේ බස්සලා නාවනවා. අපි යේසුස් වහන්සේ පිළිගත්ත ගමන් මොකද වෙන්නේ? බෞද්ධ පිරිසිදු වෙනවා. පරණ ජීවිතය වෙනස් වෙනවා. හරි. ඊට පස්සේ මනාලිය එළියට ආවට පස්සේ යාට අඳිනවා අලුත් ඇඳුම්. හැබැයි ඒක වෙනසක්. එයාට දානවා මූණ වැහෙන්න වේල් එකක්. මූණ වැහෙන්න වේල් එකක් දානවා. පාරේ එයා ඊට පස්සේ යනකොට ඒ වේල් එක දාගෙන තමයි යන්න ඕනේ. යුද සංස්කෘතිය අනුව කාන්තාවක් මූණ මෙහෙම දැන් ඒගොල්ලෝ කොහොමද මෙහෙම වහ ගන්නවා. ඒක සාමාන්‍ය. ඒක ඕන කාන්තාවක් කරන දෙයක්. මොකද මෙහෙම වහගෙන හිටියොත් ඒ කියන්නේ ඒ කාන්තාව විවාහ ගිවිසගෙන ඉන්නේ. හරි.
වේල් එක. හැම වෙලාවෙම විශේෂයෙන්ම බැරි වෙලාවක් දැන් මනාලයා ඒ පළාතෙම නම් මනාලයාව දකින්න බෑ වේල් එක නැතුව. ඒ කියන්නේ මනාලයාට බැරි වෙලාවට ඒ පළාතේ නම් මනාලයා. උදාහරණයට මරියා ජෝසප් එකම පළාතේ. මරියා ජෝසප්ව හම්බ වෙච්ච හැම වෙලාවකම හම්බ වුණේ වේල් එකත් එක්ක. වේල් එක නැතුව කොහොමත් පාරේ යන්න ටිකක් නැහැ. බැරි වෙලාවත් එහෙම ගියත් මනාලයාව දකින්න වෙලා හැම වෙලාවෙම වේල් එක දාන්න ඕනේ. මතකද? උප්පත්ති 24 උප්පත්ති 24 65 උපත්ති 24 65 කියව. ඔතුව එළවණු දුකේ දෙදේශාට ඇතුළතම බලා ඊචා දෙකේ ඔතුව පිටින් දැක්කාය. අර කෙසේ අපි ඉදිරියට එනවා මේ මනුෂ්‍යයා කවුද? ඇය මේ කරවාගෙන නැතුවා. ඒ මාර්ගයෙන් තමයි ඇය මේ කරනවා කියන්නේ. ඒ විදිහ සමාජයේ වැස්වලගෙන මොහොත නැතාලා. හරි. හරි. වහගත්තා. එක කොරින්ති 15 නේ කියන්නේ. නෑ සමා වෙන්න. එක කොරින්ති 13. right එක කොරින්ති 13 12 මතු මුහුණට පේනවා. දැන් තේන්නේ කැඩපතකින්. right මේ අපිට තියෙනවා වැස්මක්. තව තැනක තියෙනවා මට මතක නැහැ බයිබල් මම එක තමයි හොයන්නේ. මගේ මේ යුදෙව් සරණ මංගල්‍යය ගැන තිබිච්ච නෝට්ස් ඔක්කොම තිබිච්ච පොත මගේ අතේ. කවුරු හරි ඒක සුද්ධව අරන් ගිහලා තියෙනවා. ඒක නිසා මට බයිබල් රෙෆරන්සස් ටික මතක ඉදිරිය මම යන්නේ. පවුල් තුමා කියනවා අපි දැන් වේල් එකක් තුලින් දකින්න යනවා කියලා වෙලාවක. හරි. මම හිතන්නේ එක කොරින්ති 15 හරි තියෙන පුළුවන් එක නෝට් එකක් දාගන්න. කොහොම හරි අපි දැන් ඉන්නේ වේල් එකක් දාගෙන. අපිට දැන් දේවල් පැහැදිලි නෑ. හරි? අපිට පැහැදිලි නෑ තාම දේවල්. ඒ වගේ තමයි මේ කාන්තාවට නැත්නම් භාර්යාවට නැත්නම් මේ මනාලිය විවාහ කිවිසගත්තට පස්සේ දාගන්නවා වේල් එකක්. අය ඊට පස්සේ හැමදේම දකින්නේ වේල් එක හරහා. හරිද? සමානත්වය බලන්න හොඳයි. මම මේ හැම දෙයක්ම සමානත්වය කර සංසන්දනය කර යන්නේ. right. ඊට පස්සේ අයව නාවනවා අලුත් ඇඳුම් අඳිනවා වේල් එකක් දානවා. දැන් ඊට පස්සේ කාන්තාව කරන්න ඕන සිරිතක් තියෙනවා. හැමදාම ඇගේ ගෙදර පානක් පත්තු කරනවා. ඇගේ කාමරේ. ඇදිදර කාමරේ. අය මොනම වෙලාවකවත් ඒ පාන නිවෙන්න දෙන්නේ නැහැ.
ඒ පහන පත්තු කරගෙනම තමයි ඉන්නේ. ඒ පහන පත්තු කරන් ඉන්නවා මනාලයා නැවත එන දවස වෙනතුරු. හරි. පහන පත්තු කරන් ඉන්නවා. හැම වෙලාවෙම ඒකට තෙල් දානවා. හැම වෙලාවෙම ඒක පත්තු කරගෙන බලාගෙන ඉන්නවා. ඇයි දන්නවද? මනාලයා මොන වෙලාවෙ එනවද කියලා මනාලිය දන්නේ නැහැ. හැබැයි යුදෙව් සිරිත අනුව යුදෙව් සංස්කෘතියට අනුව සාමාන්‍යයෙන් මනාලයා විවාහ ජීවිත ගත්තට පස්සේ අවුරුදු 2කින් තමයි ආපහු එන්නේ. right? සාමාන්‍ය. එහෙම නීතියක් නැහැ ඒක. සාමාන්‍යයෙන් අවුරුදු 2කින් විතර තමයි එන්නේ. දැන් යේසුස් වහන්සේ ගිහිල්ලා කොච්චර කාලද? 2000 නේ. right. දැන් මනාලයා එනකම් මේ කාන්තාව නැත්නම් මේ මනාලිය පහන පත්තු කරන් ඉන්නවා. දැන් මනාලයා ගිහිල්ලා කනක් සූදානම් කරනවා. මනාලියට දීලා තියෙන දීම නැත්නම් තෑගි මනාලිය පාවිච්චි කරනවා. මනාලිය පාවිච්චි කරනවා. ඒ දේවල් වලින් තමයි ආ ජීවත් වෙන්නේ. හැබැයි මේ වෙලාවේදී මනාලියට අර දුන්න නේද කටුබයිකේ නීති ඔබ මං වෙනුවෙන් මේ දේ කරන්න ඕනේ මේ දේ කරන්න ඕනේ මේ දේ කරන්න ඕනේ කියලා කිව්වනේ. බැරි වෙලාවත් ඒ එකක් හරි මේ මනාලිය කැඩුවොත් මනාලයාට පුළුවන්කම තියනවා එයාව ඩිවෝස් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා තමයි ජෝසප් මරියව අයින් කරන්න හැදුවේ. මනාලයාට කිසිම ගෙවීමක්වත් කිසිම දඬුවමක්වත් මුකුත් නැහැ. කෙලින්ම එයාව ඩිවෝස් කරන්න අයිතිය තියෙනවා. හරිද? පැහැදිලි. දැන් අපි කිවිසුම ගහගත්තයි කියලා අපි ෂුවර් මනාලිය නෙවෙයි. ඇයි අපි අර දීපු කැටුබේකේ තියෙන දේවල් කැඩුවොත් මනාලයට පුළුවන් කියන්න මං ඔයාව අයින් කරනවා. හරියට ජෝසප් මරියට කරන්න හැදුවා වගේ. හරිද? පැහැදිලි? 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 නෑ. ඕකේ. මනාලිය සූදානම් වෙලා ඉන්නවා. මනාලයා සූදානම් වෙනවා. කාලේ ආවම ස්වාමි තාත්තා කියනවා පුතාට දැන් ගිහිල්ලා මනාලිය එක්ක යන්න. දැන් මෙන්නලා. මනාලිය වගෙනියන්න මනාලය එනවා. මනාලය එනකොට එන්නේ යාගේ යාළුවොත් එක්ක. තාත්තා ඉන්නේ නැහැ මේ පාර. ඕකේ. එන්නේ මනාලය සහ යහළු. එනකොට මේ සරණ මංගල්‍ය සිද්ධ වෙන්නේ මනාලයාගේ ගෙදරක් නෙවෙයි මනාලිගේ ගෙදරක් නෙවෙයි. අතරමැද ස්ථානයක. යුද සංස්කෘතිය අනුව මනාලයා එනවා. එනකොට මනාලයා මොකද කරන්නේ? ඒ තැනට ඇවිල්ලා හොරණාව පිඹිනවා. පිඹිනකොට මොකද වෙන්නේ? දැනගන්නවා මෙන්න මනාලයා ඇවිල්ලා කියලා. ඊට පස්සේ ටක් ගාලා මනාලිය නැගිටලා යනවා මනාලයා මුණ ගැහෙන්න. හරිද? පැහැදිලි? හොරණෑවට තමයි මනාලි නැගිටින්නේ. කටහඬවල් වලට නෙමෙයි. කවුරුත් ඇවිල්ලා කිව්වහම කීද්දුවම නෙමෙයි. හොරණෑව ඇහෙනකම් බලාගෙන ඉන්න ඕනේ. ඒක තමයි ආ පානපත්තු කරන්නේ. එන්න කිට්ටු එනකොට එයා දන්නවා මං දැන් ඉන්නේ කිට්ටුයි දැන් ඉන්නේ කිට්ටුයි හොඳට අහගෙන ඉන්නවා හොරණ. ඒ හොරණෑව පිඹිනකොට මනාලිය ගියේ නැත්තම් මනාලියා ඉඳලා ටිකක් වෙලා අපහු යනවා. හරි. ජීවිත ගතට වැඩක් නැහැ. මේක තමයි සංස්කෘතිය. දැන් ඔය වගේම තමයි යේසුස් වහන්සේ. පියාණන් වහන්සේ කියනවා පුත්‍රයන් දැන් ගිහිල්ලා අරන් එන්න. එනකොට භාගයක් දුරට ඇවිල්ලා ස්වාමින් වහන්සේම ස්වර්ගයෙන් බැස එනවා. 1 තෙසලෝනික 4:16-17. හරි? බැස එනවා. එවිට
ක්‍රිස්තුස් වහන්සේ තුල මලා වූ අය නැවත නැගිටවනු ලබනවා. ඒ වෙනකොට ජීවත්ව ඉතුරුව ඉන්න අපි ක්ෂණයකින් වෙනස් කරනු ලැබ යේසුස් වහන්සේව මුණගැසෙන පිණිස කොහටද ඇදගන්නේ? අහසට ඇදගනු ලබනවා. අහසට කිව්වහම අහස කියන්නේ මේ අහස නෙවෙයි, වලාකුළු වලින් එහාට තමයි ඇදගනු ලබනවා කියලා තමයි තියෙන්නේ. හරිද? එතකොට අපි දන්නවා ස්වර්ග තුනක් තියෙනවා කියලා. පළවෙනි ස්වර්ගය, දෙවෙනි ස්වර්ගය, තුන්වෙනි ස්වර්ගය. යේසුස් වහන්සේ ඉන්නේ තුන්වෙනි ස්වර්ගයේ. යේසුස් වහන්සේ තුන්වෙනි ස්වර්ගයේ ඉඳලා පහළට බහිනවා කියලා තියෙනවා. අපිව උත්සව ගන්නවා කියලා තියෙනවා. ඒතර මේ දෙකම වෙන්න නම් යේසුස් වහන්සේ එකට එන්නත් බෑ, අපිට තුනට යන්නත් බෑ. එහෙනම් මුල ගැහෙන්න තියෙන එකම ස්ථානය තමයි දෙවෙනි ස්වර්ගය. යේසුස් වහන්සේ උඩින් ඉඳන් පහළට බහිනවා, අපි පහළ ඉඳලා උඩට යනවා. එහෙනම් එයා පහළට එනවා, අපි උඩට යනවා නම් මුල ගැසීම සිද්ධ වෙන්නේ දෙවෙනි ස්වර්ගයේ. ඒ නිසා තමයි දෙවෙනි ස්වර්ගය මේ වෙලාවේ පාලනය කරන යක්ෂයාට එහි ඉඩක් නැති වෙන්නේ. ඒක දන්නවද? දෙවෙනි ස්වර්ගයේ මේ වෙනකොට පාලනය තියෙන්නේ කාටද? දෙවෙනි ස්වර්ගය විතරනේ පළවෙනි ස්වර්ගය. යක්ෂයාට. මම බයිබලෙන් ඕන තරම් ඔප්පු කරන්නම්. දානි වැඩිම ඕනේ දානියෙල් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ. දානියෙල් යාඥා කරනවා දවස් 21ක් මතකද? දානියෙල්ට උත්තරය අරන් ඉන්නේ කවුද? ගාබ්‍රියෙල් දේවදූතයා. ගාබ්‍රියෙල් කියන්නේ නිකන් පොඩි දේවදූතයෙක්ද නෑනේ. උසස් දේවදූතයෙක්. එයාලා මොකද කියන්නේ? නුඹ යාඥා කරපු පළවෙනි දවසේම නුඹගේ යාඥාව වුණා. හරිද? ඒකට උත්තරයක් ලෙස මම ආවා. පළවෙනි දවසේ. හැබැයි පර්සියාවේ අධිපතියා මට එන්න දෙන්නේ නැතුව දවස් 21ක් මාව නවත්තගෙන හිටියා. දෙවියන් වහන්සේගේ උත්තරයක් අරන් එන ගාබ්‍රියෙල් කියනවා දවස් 21ක් මට එන්න බැරුව හිටියා මෙයා නිසා කියලා. ඊට පස්සේ මොකද වුනේ? සිද්ධ වුණා මිකාኤල්ට එන්න, මයිකල්ට. මිකාኤල් ඇවිල්ලා ඒ අධිපතියත් එක්ක යුද්ධ කරද්දි තමයි මෙයා ආවේ පල්ලෙහාට. හොඳට කියවන්නේ පරිච්ඡේදය. හරි? ඕකම තමයි අපිට කතා කරන්නේ එපිස 6:12. එපිස 6:12 මොකද්ද කියන්නේ? එපිස 6:12 මම පොඩ්ඩක් එළියට යනවා මේ පාඩමෙන් චුට්ටක්. අපේ පොරදැනීම වනාලි මානසික උදේට දුරුකරනවා. අපි ප්‍රතිකාර වලට පරාක්‍රම ධාරිත මේ අන්තකරන ලෝක මුලා බැරින්ට ස්වර්ගීය දුෂ්ටකමේ ආදී සේනාවන්ට විරුද්ධ. ස්වර්ගීක ස්ථානවල නෙද්ද? දුෂ්ටකමේ ආදතර කොහෙද තියෙන්නේ? ඔයක ලිව්වේ යේසුස් වහන්සේ ඔක්කොම කරාට පස්සේ නේද? එතකොටත් හිටියේ ස්වර්ග ස්ථානවල නේද? එහෙනම් තාමත් ඉන්නේ ස්වර්ග ස්ථානවල නේ? සමහර අය කියලා යේසුස් වහන්සේ දැක්කම අර විදුලියක් වගේ යක්ෂයා වැටෙනවා කියලා. එතකොට ඔක්කොම ඉවරයි ආදාන යටා ඉන්නේ පොළවේ උඩ නෑ කවුරුත් කියලා. මොකද ඒක ලිව්වේ ඊට පස්සේ. එපිස පොත ලිව්වේ ඊට ගොඩක් පස්සේ. පාවුතුමා කියනවා ස්වර්ගික ස්ථානවල සිටින නපුරු ආත්ම කියලා, දුෂ්ට ආත්ම කියලා. හරි. තාම ස්වර්ගික ස්ථානවල යක්ෂයා ඉන්නවා. එයා වැටෙන්නේ එලිදරව් පොතේ 12 වෙනි පරිච්ඡේදයට ආවා. නේ මතකද? කියවන්නේ මතක නැත්නම්. එලිදරව් 12. නවවෙනි පදේ. ප්‍රාර්ථනා කියන ලද මහා සත්‍යය නැති ඒ පුරාණ සත්‍යය පහකට හිරු ලැබුණා. ආහා. ਉਹ පොළොවේ හිරු ලැබුණා. ඔහුගේ ජීවිතයේ ඔහුමද හිරු ලැබුණා. ඔහුගේ දූතයෝද ඔහු සමග සමාන අටක් කියවන සමාන අටක් කියවන. සත්‍යයන් සමාගයේ දූතයන් සකල් කොට ජය නොලබුණා. ඔහුගේ ස්වර්ගීය ස්ථානය තවත් නොවිය. මෙච්චර කාලෙ ඉඳලා දැන් නැතිනවා. මොකද යේසුස් වහන්සේ තුන්වෙනි ස්වර්ගයේ ඉඳලා දෙවෙනි ස්වර්ගයට එනවා.
සබාව. දැන් මෙතන ලොකු අභිරහසක් තියෙනවා. මම මේ මංගල්‍ය ගැන කතා කරාට මම මේ කතා කරන චුට්ටි දෙයක් වැඩිපුර. යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටට පස්සේ මතෙව් 28:18 කියනෝ නේද ස්වර්ගයේද පොළවේද සියලු බලය මට දී තිබේ කියලා. කිව්වනේ. ඒ කියලා ඉවරලා මොකද කිව්වේ? ඒ නිසා ගොස් සියලු ජාතීන් ගෝයන් කරන්නනේ කිව්වේ. හරිද? ඒත් සියලු බලය යේසුස් වහන්සේට දුන්නා. යේසුස් වහන්සේට දුන්න සියලු බලය සභාවට දුන්නා. සභාව මේ පොළවේ ඉන්නකම් විරුද්ධ ක්‍රිස්තුස්ගේ ආත්මයට ඔළුව උස්සන්න බෑ. කියන්නේ ප්‍රකාශ වෙන්න බෑ. හැබැයි අභිරහස ක්‍රියාත්මක වෙනවා. හරිද? නොපනත් කනේ අභිරහස ක්‍රියාත්මක යක්ෂයාගේ ක්‍රියාවත් ඔක්කොම තියෙනවා. හැබැයි සභාව මේ පොළවේ ඉන්නකම් යක්ෂයාට පාලනය කරන්න බෑ මේ පොළව අපි ඉන්නකම්. දැන් අපිට තියෙන වෙනස ඒකයි. හැබැයි අපිට පොරබැලීමක් තියෙනවා. මොකක්ද? අර ස්වර්ගික ස්ථානවල ඉන්න අන්ධකාරයේ මුලා ගැනීමට විරුද්ධව. මොකද ඒගොල්ලෝ මේ ලෝකයේ දෙවියා හැටියට මිනිස්යන්ගේ ඇස් අන්ධ කර තිබෙනවා. ඒතර පොරබැලීම අපි කරමු. හරිද? අපි ජය ගන්නවා. පොරබැලීමක් තියෙනවා අනිවාර්යයෙන්ම ජය ගන්නවා. ඇයි? යේසුස් වහන්සේ ජයගත්ත නිසා. මොකද ඒගොල්ලෝ කිව්වා මම ලෝකේ ජයගත්තා ඒ නිසා නුඹලා ලෝකේ ජය ගන්නවා. හොඳයි. එතකොට පොරබැදීමක් තියෙනවා අනිවාර්යෙන්ම පීඩාවක් තියෙනවා අනිවාර්යෙන්ම හැබැයි අපි ජය ගන්නවා. හරි? එතකොට මොකද වෙන්නේ? ජයගත්තාම මේ පොළවේ අපිට අධිකාරී බලය තියෙනවා. දෙවනි ස්වර්ගයේ තාම අධිකාරී බලය අපිට ඇවිල්ලා නැහැ. අපි ඒක අරගන්න යන්නේ කවද්ද දන්නවද? ඔසව ගත්තට පස්සේ. එතෙන්ට අපි ගියාම යක්ෂයාට තව දුරටත් එතන ඉන්න බෑ. ඒ නිසා තමයි කෙලින්ම පොළවට හෙලන්නේ එදාට. පැහැදිලිනේ? යක්ෂයා උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ හිටපු තැනට ආපහු වෙන්නේ එදාට. හරි. මතකයිනේ? උප්පත්ති එක කොහෙද යකා හිටියේ? පොළවේ. බලයක් මුකුත් නැහැ. ආදම් තමයි බලය උනේ. එතකන් උ නිකන් හිටියා. අන්න එතනට එනවා. අප. හරි? යේසුස් වහන්සේ එනවා මනාලිය ඔසව ගන්නවා ලබනවා. මනාලිය විතරක් නෙමෙයි ගොඩක් කට්ටිය ඔසව ගන්නවා. මං කියවනේ දර සිනින්දු ඇඳගත් අය සුද්ධව හිටපු කට්ටිය කියලා. දැන් පෙරලන්න සලමන්ගේ ගීතිකා. සලමන්ගේ ගීතිකාවේ 6 වෙනි පරිච්ඡේදය. සලමන්ගේ 6 8 9 මගේ පරිදෙන මගේ නිර්මල සැනසීම අසමාන සැනසීම ඇගේ මව්ගේ එකම දරුවායි ඇවැදු සැනසීගේ සිය සැනසීගේ නුවර ඇය වාසනාවන්තයි කිව්වෝ එසේ විසෝ උපවාදා වොද ඇය දැක ඇය වර්ණනා කරති. දැන් විසෝවරු 60ක් උපභාර්යාව 80ක් ගණන් කරන්න බැරි තරම් කන්‍යාවන්. නමුත් එක්කෙනයි සුද්ධ වෙන්නලා තියෙන්නේ. ඇයි? පරවි දෙන. මගේ පරවි දෙන කියලා තියෙනවා. ඔතන කියලා තියෙන්නේ පරවි දෙන කියලා සිංහලෙන් දැම්මට ඩව් කියලා තියෙනවා. ඩව්. හරිද? දැන් අනිත් අය අපායේ ඉන්න අයද නැත්නම් ඔයගොල්ලෝ එළියේ ඉන්න අයද ප්‍රතික්ෂේප කරපු අයද නෑ නේද? ඒගොල්ලෝ කවුද? ඒගොල්ලෝ භාර්යාව, උපභාර්යාව. ඒගොල්ලෝ රාජ්‍ය ඇතුලේ ඉන්න අය, උසස් තත්ත්වයේ ඉන්න අය. හරි? නමුත් ඒගොල්ලන්ට අර විශේෂ ස්ථානය නෑ. right? අපි අර ඉස්සෙල්ලා කතා කරා නේද 19 වෙනි පරිච්ඡේදය. උප්පත්ති 19.
9 වෙනි පදේ පොඩ්ඩක් කියමු. ආපහු. එළිදරව් පොතේ 19. නෑ උප්පත්තිය. සමාන. එළිදරව් පොතේ තමයි. එළිදරව් පොතේ 19 9. ගැටළු පැටවාලන්ගේ සරණ මංගලයේ කෑමට කැඳවනලද්දෝ වාසිනා වස්තුවේ කියා ලියාපන්නේ ගැටළු පැටවාලන්ගේ සරණ මංගලයට නෙමෙයි කෑමට. යුදෙව් සංස්කෘතියට අනුව මනාලිය මගට එනවා, මනාලයා මගට එනවා. එතන තමයි විවාහ මංගල්‍ය සිද්ධ වෙන්නේ. විවාහ මංගල්‍ය සිද්ධ වෙනකොට මනාලියව රැගෙන එනවා මනාලියගේ යාළුවෝ, කන්‍යාවෝ. ගණන් කරන්න බැරි තරම්. ඒ කියන්නේ එතන නියමයක් නැහැ. බ්‍රයිඩ්ස්මේඩ්ලා එක්කෙනාද දෙන්නද 10 දෙනාද ඒක අදදගත් නැහැ. පුළුවන් තරම් යාළුවෝ. එයා වරන් වෙනවා. කොහොමද මනාලියව වරන්නේ? දෝලාවේ. මනාලයාව මුණ ගැහෙන්න මනාලිය අරන් එන්නේ දෝලාවක් මත. පොළවේ නෙමෙයි උඩ. හරිද? ඊට පස්සේ මනාලයා එනවා. මනාලයා එනකොට වියනක් තමයි තියෙන්නේ මනාලයා. මනාලයා එන්නේ වියනක් යට. ඒ වියනට කියනවා හූපා එක කියලා. හූපා. මේ වියන සංකේතවත් කරන්නේ වලාකුළු. ඒ වියන මත ඇවිල්ලා ඒ වියන යට තමයි සරණ මංගල්‍යය සිද්ධ වෙන්නේ. ගයක් ඇතුලේ නෙමෙයි. හූපායක යට. ඒ හූපායක සංකේතවත් කරන්නේ වලාකුළු. හරි. සරණ මංගල්‍යය සිද්ධ වෙන්නේ කොහෙද? වලාකුළු. ආසේ. යුදෙව් සංස්කෘතියට අනුව මේ සරණ මංගල්‍යයේ දවස් 7ක් තියෙනවා. දවස් 7ක් මගුල් කරනවා. හරි. ඒක නිසා මම විශ්වාස කරනවා ඔසවා ගැනීම සිද්ධ වුණාට පස්සේ තමයි සරණ මංගල්‍යය සිද්ධ වෙන්නේ. මේ සරණ මංගල්‍යය අවුරුදු 7ක් තියෙනවා. දවස් 7 සංකේතවත් වෙන අවුරුදු 7ක. ඒ අවුරුදු 7 පොළවේ මහා පීඩා කාලයක් ඇතිවෙනවා. පීඩා කාලය මහා පීඩා කාලය. අවුරුදු 3මාරුතුනම. හරි. හැබැයි මේ ඔසව ගැනීම සිද්ධ වුණාට පස්සේ මනාලිය කියන එක්කෙනාව තෝරගන්නේ කොහොමද? සමහර අය හිතනවා මනාලිය විතරයි ඔසව ගන්න කියලා. නැහැ. ඔසව ගන්නවා ගොඩක් අය. මනාලිය මොකද සරණ මංගල්‍යයක මනාලිය විතරක් නෙමෙයි. ජාතන එළිදරපුට අපෙන් කියව පදේ කියනවා මොකද්ද? සරණ මංගල්‍යයේ ආහාරය. නැත්නම් කෑමට ආරාධනා ලැබුවෝ. මනාලියට ආරාධනා ලැබෙන්නේ නැහැ නේ. යාගේ වෙඩින් එකේ කෑම ගන්න. ඕගොල්ලන් විවාහ වෙච්ච කාන්තාවෝ ඉන්නවනේ මෙතන. ඕගොල්ලන්ගේ විවාහ සරණ මංගල්‍ය වෙලාවේ ඕගොල්ලන්ට කවුරු ආරාධනා කරාද? අනේ මගේ වෙඩින් එක තියෙනවා එන්න කියලා කවුරු කතා කරේ නැහැ නේ. ඔයාගේ වෙඩින් එක. ඔයානේ ආරාධනා කරන අනිත් අයට. යුදෙව් සරණ මංගල්‍යයේදී වෙඩින් එකට ආරාධනා කරන්නේ මනාලයා. කට්ටියට කතා කරනවා. ආරාධනා කරනවා. තාත්තත් ආරාධනා කරනවා. මතකද උදාහරණයක් ගෙනාවා උපහරණයක් යේසුස් වහන්සේ දුන්නා උපමා කතාවක්. සරණ මංගල්‍යයේ මේසයකට ආරාධනා කරා කියලා කට්ටියට. අර එකිනෙක මට මට ෆාම් එකේ වැඩ දිනවා මට අතන වැඩ දිනවා මට මෙතන වැඩ දිනවා කොහොම නෑ නෑ ඌක් එක්ක තමයි පාරේ යන මිනිස්සු කතා කරන් එන්න කියලා කිව්වා. ඒ ඇවිල්ලා පියාණන්ගේ පුත්‍රයයි තමයි ආරාධනා කරන්නේ ආරාධිතයන්. ඒ ආරාධනා ලැබුවහම හරි ආශිර්වාදයක් ඒක. හරි ඊටම දැන් නිකන් උදාහරණයක් ගමු අපිට මතකයි අපිට තේරෙන විදිහට නාමල් රාජපක්ෂගේ වෙඩින් එකක් තියෙනවා කියමු. හරි නාමල් රාජපක්ෂගේ වෙඩින් එකක් තියෙනවා කියමු. ඉන්විටේෂන් එකක් આવුත් කොහොමද? එන්න ගියා. හෝටලෙට. නිකන් ඒක ලොකු දෙයක් නේ.
අන්න ඒ වගේ තමයි. මේකෙත් කියනවා මේ සරණ මංගල්‍යයට ආරාධනා ලැබුවෝ ආශිර්වාද ලැබුවා. මතකද යේසුස් වහන්සේ කියනවා යොහාන් බෞතිස්ත ගැන කතා කරනකොට කියෝනේ මතේ පොතේ කොළහේ මතෙව් 11:11 යෝහාන් බෞතිස්තට වඩා උතුම් කෙනෙක් නොලැබුවේ. දුරු ස්වර්ග රාජ්‍යයේ කුඩා තැනැත්තේ ඔහුට වඩා උතුම්. මොකක්ද ඒකේ තේරුම? හොඳට කියවන්න. ස්ත්‍රීන්ගෙන් උපන් අයගෙන් යෝහාන් බෞතිස්තට වඩා උසස් කෙනෙක් නැහැ. හැබැයි ස්වර්ග රාජ්‍යයේ ඉන්න පහත්ම කෙනා එයාට වැඩි උසස්. මොකක්ද මේ කතාව? සරණ මංගල්‍යයට ආරාධනා ලැබුව ආශිර්වාද ලැබුවා කියලා කියනවා නේද? සරණ මංගල්‍යයට ආරාධනා ලබන්නේ අලුත් ගිවිසුම තුල මැරිච්ච අය විතරයි. මං කියවනේ ආරාධනා ලබන්නේ මනාලයාගේ යහළුවන්ට. මනාලයා අඳුරන අයට. මනාලයා අඳුරන්නේ නැති අයට කතා කරන්නේ. තේරුණා නේ? හොඳයි. අපි යන් 1 කොරින්ති 3ට. 1 කොරින්ති 3 කියවන්න අවශ්‍යයි. 1 කොරින්ති 3 10 වෙනි පදේ ඉඳලා කියවන්න පල්ලෙහාට. මට දෙවියන්ගේ දෙවියන්ගේ අනුග්‍රහය පරිදි ප්‍රඥාවන්ත ප්‍රදාන දුරකාරයේ තුනේ මම අස්තිවාරයක් දෙන්නේ. දෙවියන් කෙනෙක් ඒ විදිහ ගොඩනගනවා. දුරු එකිනෙකා ඒ විදිහ ගොඩනගන්නේ කිසිේ දෙයක් බලා ගන්නවා. මතුතාව දමා තිබෙන අස්තිවාරය වෙන අස්තිවාරයක් දමන්න අවශ්‍යවත් නුඹුලෝ. ඒ අස්තිවාර නම් යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ. නමුත් අස්තිවාරවලට යමෙක් ගම් ඉදින් අනලක ගම් මේ කුල ඉදිරි වල නගන්නේ නම් එක්කෙනාගේ කර්මාන්තය ප්‍රකාශ වන්නේ. මාත්‍රිකාවේ ගිනින් එළිදරව් වන නිසා ඒ දවස තෙමේ ඒ ප්‍රකාශ කරන්නේ. එක්කෙනාගේ කර්මාන්තයේ කොයි ආකාරයකද ගිනින්ම ඔප්පුවන්නේ. ඒ පිට ගොඩ නැගුවා වූ යම් කෙනෙකුගේ කර්මාන්තයේ පවතිනවා. ਉਹ විපාකයක් ලබනවා. චුට්ටක් ඉන්න. යම් කෙනෙකුගේ කර්මාන්තය පරීක්ෂා කරාට පස්සේ කොහොමද ටෙස්ට් කරන්නේ? ගින්නෙන්. ඒක ටෙස්ට් කරන්නේ යේසුස් වහන්සේ ඒ දිහා බලනවා. යේසුස් වහන්සේගේ ඇස් වලින් පිට වෙන්නේ ගින්දර. එතකොට මොකද වෙන්නේ? යම් කෙනෙකුගේ කර්මාන්තය ඉතුරු වුණොත් ඔහුට විපාකයක්, ඒ කියන්නේ රිවෝඩ් එකක්, ටැග් එකක් නැත්නම් ස්ථානයක් ලැබෙනවා. යේසුස් වහන්සේ කියනවා නේද මම එනවා මා සමග නුඹලාට දෙන පිණිස විපාකයක් තියෙනවා. විපාක දෙන්නේ මොන විදිහටද? මොකද්ද මට්ටම? තම තමාගේ ක්‍රියාව අනුව. එතකොට ක්‍රියාව අනුව විපාක දෙනවා. යේසුස් වහන්සේ කියනවා යෝහාන් බෞතිස්ත ගැන කියලා ස්වර්ග රාජ්‍යයේ අන්තිම කෙනා කියලා. ඒ කියන්නේ අන්තිම කෙනා නම් මුල මැද අග තියෙනවානේ.
ඒ කියන්නේ ස්වර්ග රාජ්‍යයේ ලෙවල්ස් තියෙනවා. කට්ට මට්ටම් තියෙනවා. හරි? ඔතන විපාක ලැබෙන්නේ කොහොමද? තම තමාගේ ක්‍රියාවන්ව. ඒ එක එක්කෙනා හදන්නේ එක එක විදිහට. සමහර රත්තරන් වලින්, සමහර රිදි වලින්, සමහර ඇලි වලින්, සමහර පිටුරු වලින්, සමහර කනකොල එක එක දේවල් වලින් හදනවා. හැබැයි මොකෙන් හැදුවත් ටෙස්ට් කරන්න ගින්නේ. ගින්නෙන් ටෙස්ට් කරාට පස්සේ මොකද වෙන්නේ? ඉතුරු වුණොත් විපාකයක් ලැබෙනවා. දැන් හිතන්න පිටුරු වලින් හදනවා එක්කෙනෙක්. මොකද වෙන්නේ? ඉතුරු වෙයිද? නෑ නේද? රත්තරන් වලින් හදනවා නෑ. ලීයෙන් හදනවා. ලීයෙන් හදුවා මොකද වෙන්නේ? පිච්චෙනවා, අඟුරු ටික ඉතුරු වෙනවා. පිටුරු වල අඟුරු ඉතුරු වෙන්නේ නෑ. රත්තරන් වලට මොකද වෙන්නේ? ගින්දර දැම්මා. නෑ. උණු වෙනවා. දාලා බලන්නකො කරාබුවක් රත්තරන් මේ ගිනි ගොඩකට මොකද වෙන්නේ කියලා බලන්න. උණු වෙනවා. හැබැයි රත්තරන් විනාශ වෙනවද? නෑ. උණු වෙනවා. ඒ කියන්නේ කර්මාන්තය විනාශ වෙනවා. අපි හදපු හැඩය විනාශ වෙනවා. හැබැයි ඒ දේ විනාශ වෙන්නේ නැහැ. ඉතුරු වෙනවා. රිදීත් එහෙමයි. මනික ගන්නනේ. උපමට්ටම් වෙනවා. දැන් ඔය මට්ටම් වලට තමයි අපිට තෑගි ලැබෙන්නේ. පැහැදිලි? යේසුස් වහන්සේ එක එක්කෙනාට දෙනවා. ඕක දෙන්නේ මොන වෙලාවෙද? 2 කොරින්ති 5:10ට පෙරලා. 2 කොරින්ති 5:10. මනුෂ්‍යයාට එකිනෙකා තම තමාගේ ශරීරයේදී කලාව දේවල පල ඒකේ යහපත්ව අයහපත්ව ඒ කල දේවල හැටියට ලබන පිණිස අප සියල්ලෝම ක්‍රිස්තුස් වහන්සේගේ විශ්වාසයෙන් ඉදිරියේ ප්‍රකාශ වෙනවා. අප සියල්ලෝම කියලා තියෙනවා නේද පාවුලුතුමා? දැන් පාවුලුතුමා අප සියල්ලෝ කිව්වොත් පාවුලුතුමා ඇතුළත්ද? තම තමාගේ ශරීරයේදී, ඒ කියන්නේ මේ ශරීරය තියදී අපි කරපු දේවල් ඒක යහපත් උනත් අයහපත් උනත්. මෙතන කතා කරන්නේ අයහපත් කියන්නේ පාපය නෙමෙයි. අප කළ ක්‍රියාව හැම වෙලාවෙම යහපත් වෙන්න ඕනේ ඒ පැත්තෙන් බැලුවොත්, ඒ මට්ටමෙන් බැලුවොත්. මේ කතා කරන්නේ ඒ පාපය නෙමෙයි. මේ කතා කරන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුවද නැද්ද මේ හැදුවද? ඒකයි යහපත්වත් ඒ දේ අනුව ලබන පිණිස. මොකද ලබන්නේ? රිවෝඩ් එක නැත්තම් විපාකය. ලබන පිණිස මොකද්ද වෙන්නේ? අප සියලු දෙනාම ක්‍රිස්තුස් වහන්සේගේ සිංහාසනේ ඉදිරියේ හිට ගන්න වෙනවා. ඔය දේ සිදු වෙන්නේ කොයි වෙලාවද දන්නවද? ඔසව ගැනීම සිද්ධ වෙනවා. ඔසව ගැනීම සිද්ධ වෙලා අපි ඔක්කොම යේසුස් වහන්සේ මුණ ගැසිච්ච ගමන් යේසුස් මොකද කරන්නේ? අපි එක්කෙනා කරපු දේවල් දිහා බලනවා. බලපු ගමන් මොකද වෙන්නේ? පිටුරු වලින් හදපු අයට අලාබෙන් ආපහු පෙරලන්නේ 1 කොරින්ති 3 ඉතුරු කොටසට. යමෙකුගේ කර්මාන්තය පිච්චුනොත් මොකද වෙන්නේ කියලා. 15 වෙනි පදේ. මම කොහමද සිංහලයේ වෙනස් වෙලා තමයි. ඉතල යම් කෙනෙකුගේ කර්මාන්තය පිච්චුනොත් මොකද වෙන්නේ? පාඩු. මොකද වෙන්නේ ඊට පස්සේ? ඔහුම ගැලවෙනවා. ඒ ගිනි නැතිවෙනවා. අපායට යන්නේ නැහැ. ඔහුම ගැලවෙනවා. අපේ පාඩු වෙනවා. ඇයි පාඩු වෙනවා කියන්නේ? විපාකයක් රිවෝඩ් එකක් නැහැ. එයා විල ස්වර්ගයේ ඉන්නවා. රිවෝඩ් එකක් නැහැ. ඇයි එයා හැදුවේ පිටුරු වලින්. හැබැයි සමහර රත්තරන් වලින් හදලා රත්තරන් හදපු නිසා මොකද වෙන්නේ? රත්තරන් ටික තියෙනවා හදපු දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ, පාඩුවක් වුණා. හැබැයි යම් කිසි දෙයක් කරපු නිසා ඔන්න රිවෝඩ් එකක් තියෙනවා. මේ එක එක මට්ටම්. ඔගේ උසස්ම මට්ටම මොකක්ද? මැනික්ක. සිංහලත් අපි ලංකාවේ මම දන්නේ දැන් මේවා කියනවාද කියලා ගම් පළාත්වල එහෙම ගෑනු ළමයේ පිරිමි ළමයෙක් යාළු වුණාම පිරිමි ළමයා ගෑනු ළමයට සාමාන්‍යයෙන් මැනික කියලා කියනවානේ.
රත්තරන් කියලා කියන සමහර අය. අර සින්දු කියනද කොහොමද? යේසුස් වහන්සේ එයාගේ මනාලිය තෝරන්නේ මැණික් වලින් හදපු අය තමයි මනාලිය. ඒක තමයි උසස්ම රිවෝඩ් එක. අයලන්න ගින්දරට උපමට්ටම් වෙනවා මැණික්. ඒ සංකේතවත් වෙන්නේ ඒ වෙලාවේ තමයි අපි දැනගන්න යන්නේ අපි අර මනාලියද එහෙම නැත්නම් සරණ මංගල්‍යයට ආපු කාන්‍යාවෝද එහෙම නැත්නම් ආරාධනා ලැබුවෝද කියලා. හැබැයි ආරාධනා ලැබුවොත් ආශිර්වාද ලැබෙනවා. එතකොට ඒගොල්ලෝ කියනවා අරය දිහා බලලා මනාලිය දිහා බලලා ඇය ආශිර්වාද ලැබුවා. ඇය කාන්තාවන් ආශිර්වාද ලැබුවා. කාන්තාව තමයි. ඇය ආශිර්වාද ලැබුවා. ඇයට මොකද්ද? කන්‍යා උපභාර්යාව 90ක් විසෝවරු 60ක්. නමුත් එකම එක්කෙනා තමයි මගේ පරවිදෙන. පරවිදෙන කියලා කියන්නේ දන්නවද? එතන කතා කරන්නේ ඩව් නැත්නම් ශුද්ධාත්මයන් වහන්සේ වැගුරුනේ කොහොමද යේසුස් වහන්සේ මතට? පරවියෙක් නැත්නම් ඩව් කෙනෙක් හැටියට. ශුද්ධාත්මයන් වහන්සේගේ හඬට අනුව විතරක් ක්‍රියා කරපු අය තමයි ඒ රිවෝඩ් එක ලබන්නේ. ඒ කියන්නේ ඔවුන්ගේ ක්‍රියාව ශුද්ධාත්මයන් වහන්සේ මත විතරයි රඳා පැවතුනේ. තමන්ට හිතන දේ, තමන්ගේ මනසට තේරෙන දේ, තමන්ගේ බුද්ධියෙන් කරපු දේ ඔක්කොම හොඳ දේවල් තමයි. මේ කතා කරන්නේ දේව රාජ්‍යයේ දේවල්. කුසෙත් කරන්න පුළුවන්, අරග කරන්න පුළුවන්, මේක කරන්න පුළුවන්, චර්ච් කරන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව කරපු අය තමයි මැණික් ගල් වලින් හැදුවා වෙන්නේ. පරවිදෙන වෙන්නේ. ඒ අයට තමයි අවස්ථාව ලැබෙන්නේ සිහින් සිනිඳු සුදු සලු වලින් කරගෙන. right. දවස් 7ක් මගුල් කෑවට පස්සේ මනාලියව අරගෙන ආපහු යනවා. මනාලියාගේ ප්‍රදේශයට, මනාලියාගේ ගෙදරට නෙමෙයි. ඊසාක් රෙබෙකාව අරන් ගියේ කොහටද? තාත්තට දැන් නෙමෙයි. ඇයි අම්මා එන තැනට ගියේ? අම්මා එනකොට මැරලා හිටපොත්. යේසුස් වහන්සේ කියනවා මම මේක ටිකක් වැඩිපුර දෙයක් දෙන්නේ සරණ මංගල්‍ය ගැන කතා කරපු නිසා. මේ නිසා සෑම පිරිමියෙක්ම තම මවද පියාද අත්හැර තම භාර්යාව සමග එකතුවන්න. දැන්දට පස්සේ හස්බන්ඩ්ගේ අම්මා තාත්තා ඉන්න ගෙදර ඉන්න බෑ. දෙවියන් වහන්සේගේ වචනයට අනුව. හිටියොත් ප්‍රශ්න ඇති වෙයි. මම හොඳට දැකලා තියෙනවා මගේ ළඟට කවුන්සලින් වලට එන අය ආපු ගමන් මම අහන්නේ කොහෙද ඉන්නේ කියලා. ඉතින් හස්බන්ඩ් කියනවා අපේ ගෙදර. මම ඕගොල්ලෝ ගෙදර කවුද ඉන්නේ? අම්මයි තාත්තයි මල්ලි. මං හරි ප්‍රශ්නේ මම ඒක උත්තර හරියට. ආ ප්‍රශ්නේ එන්නේ වෙන උදාහරණ දේවල් කියලා මම කොයි මොකුත් තෝන්නේ කරුණාකරලා කුලියට ගියක් අරගෙන ගෙදරින් පිට වෙන්න. ඊට පස්සේ මාසෙකට පස්සේ එන්න මම හම්බෙන්න ඉතුරු ටික අපි දෙතුල් කරලා දාමු. දෙවියන් වහන්සේගේ වචනට විරුද්ධව ක්‍රියා කරපු ගමන්
යේසුස් වහන්සේ අරන් ගියාට පියාණන් වහන්සේගේ ගෘහය කියලා අදහස් කරන්නේ මොකක්ද දන්නවද? ඒ පළාතේ. යන්නේ ස්වාමි පුරුෂයා ඉන්න පළාතට. හැබැයි ස්වාමි පුරුෂයාගේ තාත්තගේ ගෙදර නෙමෙයි. එහෙමනම් අවුරුදු දෙකක් තිස්සේ හදන්න දෙයක් නැහැ තාත්තා ගෙදර කියලා කියන්නේ. මම නුඹව එක්කයන්ම තනක් සූදානම් කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ වෙනම තනක් සූදානම් කරනවා. හරි. හරි නේද? පැහැදිලිනේ? අපි සාකච්ඡා කරමු මොන හරි දිනවල නම් අහන්න තාම. Yeah, many mansions. Father's house means that his area. Supposing that I am from Colombo and somebody from Kandy, I am going to marry somebody from Kandy. So I bring her to Colombo, not to my father's house. Right. යුදෙව් ටර්ම්ස් තියෙනවා. ඒ කියන්නේ යුදෙව් අය පාවිච්චි කරපු ටර්ම්ස් තියෙනවා. දැන් එතන ඇවිල්ලා ෆාදර්ස් හවුස් කිව්වම බලන්න ආබ්‍රහම් දැන් ගිහිල්ලා නාහෝර් වලින් තමයි අරන් ආවේ භාර්යාව ඊසාක්ට. ඊසාක් ගියේ නෑනේ නාහෝර් වල පදිංචියට. භාර්යාව ආවා ආබ්‍රහම් හිටපු තැනට. හැබැයි ආබ්‍රහම්ගේ කූඩාර වෙන්නේ මේ හිටියේ. වෙනම කූඩාර. එක නිවසේ ඉන්න බෑ. ඒක නිසා තමයි අම්මගෙන් තාත්තගෙන් වෙන් වෙන්න ඕනේ කියලා. පුතු ඉන්නකොට ඉතින් ඔහොම තමයි. right. සරණ මංගල ගැන තේරෙනවද ඔක්කොම ටික? පැහැදිලිද? විදු සරණ මංගල. දැන් දන්නවද අර කන්‍යාව 10 දෙනා ගියේ ඇයි කියලා? ලාම්පු නැතුව නිවාගෙන හිටපු නිසා ඔක්කොමලා දැන් පැහැදිලි ටිකක් නේද ඊටත් වැඩි. කවුරු හරි දැන් ඒ බලන්න ඒ කන්‍යාව 10 දෙනාට හොරණ හඬ ඇහුන්නේ නැහැ. හොරණ හඬ ඇහුන්නේ නැහැ. එයාට කිව්වා අන්න මනාලේ ඇවිල්ලා කියලා. හරි. හොරණ හඬ ඇහුන්නේ නැත්නම් ඉතින් මෙන්න මනාලයා එනවා කියලා හඬක්. එහෙමද කියන්නේ නා? මෙන්න මනාලයා එනවා කියලා හඬක් යන්නේ යා. ඒක කවුරු කිව්වා? මෙන්න මනාලයාගේ ට්‍රම්පට් එක ගන්න පුළුවන්. මෙන්න මනාලයා එනවා කියලා ගහන්නේ. සාදී සිටි නෑ. සාදී සිටි නෑනේ. මොකද කියවන්නේ? 10 දෙනාම මොකද කරේ කියලා? නැගිටලා ඉවරලා මොකද කරේ? ලාම්පු නිවිලා තිබුණේ ඒගොල්ලන්ගේ 10 දෙනාගේම. 10 දෙනාම ලාම්පු පත්තු කරානේ. මොකද කියවන්නේ? එතකොට තමයි පස්ස වෙන ගත දෙන්නේ වෙලා කියලා. right. ඉතුරු ඇරිපෝ තෙල් ටික ගිහලා අරන් යන්න කියලා. මේගොල්ලන් ඇවිල්ලා මොකද මේගොල්ලෝ දෙන්න බෑ කියලා. දැන් උදාහරණයට මනාලයා මෙතන ඇවිල්ලා නම් මේගොල්ලන්ගේ වාජන වල තෙල් තිබුණා නම් ආත්මාර්ථකාමීන් මෙයාට වාහනේ පොඩ්ඩක් තෙල්ට දුන්නා මොකද වෙන්නේ? නේ? නේද? तो आना तो නෑ මං හිතන්නේ ශුද්ධාපන්න වහන්සේගේ හඬ නෙමෙයි.
ඒගොල්ලෝ සුද්ධාතන් වහන්සේට සංවේදී හිටපු නැති නිසා තමයි නිදාගෙන හිටියේ. එතන හඬ ඇහුණා කියන එකෙන් අදහස් කරන්නේ මේ ලෝකේ මේ ඔසවගේම සිද්ධ වුණාට පස්සේ ලොකු කලබගැනියක් ඇති වෙනවා. අතුරුදහන් වෙලා රමේ මිනිස්සු මේ එතකොට තමයි ඒගොල්ලෝ දැනගන්නේ මේක වෙලා කියලා. ඒකනේ ඒක පැහැදිලි කරන්නේ කවුද කියන්නේ කියලා පැහැදිලි කරන්නේ යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ කතා කරපු හැම වචනයක්ම වැදගත්. හැම වචනයක්ම වැදගත්. යේසුස් එතන කියන්නේ කවුද කිව්වේ කියලා. හඬක් ඇහුවා විතරයි මොකද්ද හඬ කියන්නේ? මෙන්න මනාලය අපේ ආවා කියලා. ඒ කියන්නේ මේ ලෝකෙ සිදුවෙන දේවල් එක්ක ඒගොල්ලෝ දැනගන්න මොකද මේ සිදුවීම් ගැන මේ 10 දෙනාම දන්නවා හොඳට. ඇයි? 10 දෙනාම පෙරමකට ගියානේ. 10 දෙනාම යේසුස් වහන්සේ පිළි අරගෙන විතරක් නෙමෙයි යේසුස් වහන්සේ නැවත වෙනවා කියලා විශ්වාස කරලා විතරක් නෙමෙයි යේසුස් වහන්සේගේ පෙරමකටත් ගියා. වෙලා වුණේ ඒගොල්ලන්ට පරක්කු වුණා. ඒගොල්ලෝ හිතපු වෙලාවේ නෙමෙයි ආවේ. නෑ. ඒ කියන්නේ ලෝකයේ මේ සිදුවෙනකොට මොන කිව්වද දැන් උසවගෙනම සිදු වෙච්ච ගමන් මේ ලෝකේ ලොකු කලබලයක් දෙනවනේ. ඒ හිටපු ගමන් අතුරුදහන් වෙලා කතා වෙනවා ආරම්භ වෙනවා. එතකොට තමයි මේගොල්ලෝ දැනගන්නේ. ඒක තමයි හඬ. ඒ කියන්නේ ඒගොල්ලෝ දැනගන්නවා මේ හඬෙන් මෙන්න යේසුස් වහන්සේ ඇවිල්ලා ගිහිල්ලා. හරි. එතකොට තමයි ගැටපට ගාලා නැගිටලා බලනකොට ඒ කියන්නේ ඒගොල්ලන්ගේ දැන් පාන් පත්තු යකෝ පත්තු කරන ගන්නකොට තේ දැන් වැඩිපුර තියෙනවා. ඒගොල්ලෝ දැන්ම දන්නවා මොකද ඒගොල්ලෝ නුවණ ඇති අය. ඒගොල්ලෝ නුවණ ඇති අය. නුවණ ඇති නිසා කියන්නේ ඒගොල්ලෝ දන්නවා වචන ගැන හොඳට. ඒගොල්ලෝ දන්නවා අවුරුදු 3මාර ඒගොල්ලන්ට මේ පොළවේ ඉන්න වෙනවා. ඒ අවුරුදු 3මාර ඉන්න නම් ආලේපය අවශ්‍ය වෙනවා. ඒ විතර නෙමෙයි අවුරුදු 3මාර අවසානයේ හිතක සාදමනු ලබනවා. ඒකට මට ආලේපය අවශ්‍ය වෙනවා. ඒ නිසා මට බෑ කියලා දෙන්න. නෑ. 10 දෙනාම අපහරණ ලබනවා. පස්සෙනා ඊට පස්සේ ගිහිල්ලා ගියාට පස්සේ මම ඉදා පැහැදිලි කරා මම හිතන්නේ හොඳට දොර වහනවා. ඒ පස්සෙනා ගියාට පස්සේ ඒ පස්සෙනා ගන්න අර අන්තිමටම ගත්තාය. ඒකෙන් පස්සේ අන්‍ය ජාතීන්ට දොර වහනවා. එතනින් පස්සේ දොර වහනවා. දොර වතුන ලැබෙයි කියලා දිනවා. දොරද වතුන ලැබුවේ. හරි. ඉතුරු කට්ටිය ඇවිල්ලා කතා කරනකොට පරක්කු ඇක්කේ මම වඳුරන්නේ නැහැ. බෑ. ඒ කියන්නේ එතන ඉඳලා පළවෙනි අවුරුදු 3මාරේ ඉවර වෙච්ච ගමන් අන්‍ය ජාතීන්ගේ කාලය ඉවරයි. ඊට පස්සේ යේසුස් වහන්සේ ක්‍රියා කරන්නේ යුදෙව්වොත් එක්ක. ඒක තියෙනවා රෝම 11:24 පොඩ්ඩක් කියව රෝම 11:24 රෝම 11:24 අක්නිසාද සුදු ස්වභාවයෙන්ම වල් ඔලිව වලින් කපනු ලැබ. ඔව්. ස්වභාවයට විරුද්ධව හොඳ ඔලිව ගන්ධකට පාස්කම් කරන්නේ. ස්වභාවික අසුවන අමුද්දීන ඔලිව ගන්ධට කොපමණ වැඩි වශයෙන් පාස්කම් නොලබනවා. ඊට පස්සේ විරුද්ධ කියවන. අක්නිසාද සහෝදරයෝ. ඔව්. නුඹලාම ඥානවන්තයෝයි නොසිතන පිණිස. මේ අභිලාෂ නුඹලා නොදැන සිටිනවාට නොකැමැත්තේ. ඒක මොකද්ද අභිරහසක්? දැන් කියන්නේ අභිරහස කියන්නේ මොකද්ද කියලා. අභිරහස කියලා කියන තැන හොඳට හාරන්න ඕනේ තේරුම් ගන්න නිකන් උඩින් කියවලා නම් තේරුම් ගන්න බෑ. හොඳට හාරන්න ඕනේ. දැන් උතන අභිරහසක් කියන්නේ. පවුල් තුමා කියන නුඹලා මේ අභිරහස නොදැන සිටිනවාට මම කැමති නෑ. මොකද්ද අභිරහස? උතුරට කියවන්න. එනම් අන්‍ය ජාතීන් සම්පූර්ණත්වය පැමිණෙන තුරු අන්‍ය ජාතීන්ගේ සම්පූර්ණත්වය. ඊශ්‍රායල් වරුන්ට තරමක් දුරට දැඩිකමක් පැමිණ තිබෙනවා. අන්න දැන් ඊශ්‍රායල් සෙනග යුදව පිළිගන්නේ නැහැ දැන් යේසුස් වහන්සේ මතය කියලා. ඇයි ඒ? අන්‍ය ජාතීන්ගේ කාලය තාම සම්පූර්ණ නැහැ. ඊට පස්සේ මොකද? මේ ආකාරයෙන් මුළු ඊශ්‍රායල් ගලවනු ලබන්නේ. පොඩ්ඩක් පොඩ්ඩක් එකම දෙයක් ඉස්සලා දිනවා. තරමක් දුරට දැඩිකමක් පැමිණ තිබෙන බවය. මේ ආකාරයෙන් මුළු ඊශ්‍රායල් ගලවනු ලබන්නේ. ඒක අන්තිමට උඩට දාලා. ඒක ටික කියවන්න. ඒ හැටියට සියොන් පිට පොඩ්ඩක්
natural branches. Kodakin. Line is in 5 minutes. පොඩ්ඩක් එන 22 ඉඳලා කියවන්න. දෙවියන් වහන්සේගේ යහපත්කම සැලකමක් බලාපන්න. වැටුණෝ කෙරෙහි සැලකමය. නමුත් නුඹ උන්වහන්සේගේ යහපත්කමේ පවතින්නේ නම්. පොඩ්ඩක් නුඹ උන්වහන්සේගේ යහපත්කමේ පවතින්නේ නම් නුඹ කෙරෙහි දෙවියන් වහන්සේගේ යහපත්කමයි. එසේ නොපවතින්නේ නම් නුඹත් කපා දමනු ලබනවා. හරිද? ඔව් අවිශ්වාසකමෙහි නොපවතී නම් පාසනු ලබනවා. මක්නිසාද ඔවුන් නැවත පාස්කරට දෙවියන් වහන්සේට පුළුවන්. ඊට පස්සේ අර කියන්නේ බල් ඔලිව ගසයි මේකයි කියනවා. අන්‍ය ජාතීන්ගේ කාලය සම්පූර්ණ වුණාට පස්සේ මොකද වෙන්නේ? ඔවුන්ට නැවත බද්ධ කරනු ලබනවා. අන්‍ය ජාතින්ගේ කාලේ සම්පූර්ණ වෙන්නේ පළවෙනි අවුරුදු 3මාරි වුණාට පස්සේ. හරි. ඊශ්‍රායලරුන්ට අන්ධභාවය දැන් ඇවිල්ලා තියෙන්නේ අපේ කාලේ සම්පූර්ණ නැති නිසා. අන්‍ය ජාතිය කියන්නේ අපි නෙමෙයි. ඔව්. ඊශ්‍රායලරුන් කියන්නේ යුදෙව්වන්ට. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ආබ්‍රහාම්ට දුන්න පොරොන්දුව. නුඹගේ වංශයට මම ආශිර්වාද කරනවා කියලා. ආබ්‍රහාම්ගේ වංශය කියලා කියන්නේ ආබ්‍රහාම්ගේ ස්වභාවික දරුවෝ. ගලාති 3:26 කියනවා අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන ආබ්‍රහාම්ගේ පොරොන්දු වලට උරුමකාරයෝ වුණා. අපි ආබ්‍රහාම්ගේ දරුවෝ නෙන්නේ. හරිද? පැහැදිලි නේ? යුදෙව්වෙක් වෙන්න පුළුවන් ස්වභාවික යුදෙව් දෙමාපියන්ට ඉපදුනොත් විතරයි. පැහැදිලි? දෙවියන් වහන්සේගේ දරුවෝ අපි වෙලා තියෙන්නේ සහ ආබ්‍රහාම්ගේ පොරොන්දු වලට උරුමකාරයෝ වෙලා තියෙන්නේ අපි යේසුස් වහන්සේ තුල විශ්වාසය ඇදහිලා කරනකොට. ඒත් අපි ඇවිල්ලා අන්‍ය ජාතික සභාව. හරි? පැහැදිලි නේද? අන්‍ය ජාතික සභාවක් වෙනවා කියලා විශ්වාස කරනවා. මොකද ගොඩක් අය උගන්වන අන්‍ය ජාතික සභාවක් නැහැ කියලා. මේ අපි තමයි දැන් ඊශ්‍රායල් වංශය කියලා. සම්පූර්ණ වැරදි කියන්නේ. ක්‍රියාපොතේ 15 වෙනි පරිච්ඡේදයක පැහැදිලිවම තියෙනවා. අපි ආත්මික ඊශ්‍රායල් කියන්නේ ආත්මික දරුවෝ දෙවියන් වහන්සේගේ. හොඳයි. ආබ්‍රහම් ඊශ්‍රායල් ජාතිකයෙක්. ආබ්‍රහම් ඊශ්‍රායල් ජාතිකයෙක් නෙමෙයි. ඊශ්‍රායල් කියලා වංශයක් ඇති වුණේ කාගෙන්ද? යාකොබ්ගෙන් පස්සේ. ඒ යාකොබ් ඉස්සෙල්ලා හිටපු අය. දෙවියන් වහන්සේගේ දාසය. ඒක නෝවා, ඊනොක්, අබ්‍රහම්, යාකොබ්, ඊසාක්, ඔක්කොම. යාකොබ් දෙවියන් වහන්සේත් එක්ක පොරබදලා නම වෙනස් කරාට පස්සේ යාකොබ්ගේ නම ඊශ්‍රායල් කියලා කිව්වා. යාකොබ්ට තමයි පුතු 12 හිටියේ. ඒ පුතු 12න් තමයි මේ වංශය එන්නේ.
ආත්මික ඊශ්‍රායල් කියලා දෙයක් නැහැ. එක තැනක තියෙනවා වියාග අර පෞලුතුමා කතා කරනවා මම එක තැනක ස්පිරිචුවල් මේක ගැන කියලා. එතන අදහස් කරන්නේ දෙවියන් වහන්සේගේ දරුවෝ කියන එක. ආත්මික දරුවෝ. දෙවියන් වහන්සේගේ ස්වභාවික දරුවෝ තමයි ආබ්‍රහාම්ගේ. හරිද? මොකද ආබ්‍රහාම්ට පොරොන්දුවක් දුන්නා මම ඔබගේ වංශයට ආශිර්වාද කරනවා. ඒ නිසා දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට ආබ්‍රහාම්ගේ වංශෙට ඉපදෙන ඕන කෙනෙකුට උරුමකාරකම තියෙනවා. ස්වභාවිකව. අපි ඇවිල්ලා දෙවියන් වහන්සේගේ ආත්මික දරුවෝ. දෙවියන් වහන්සේගේ ආත්මික දරුවෝ. ක්‍රිස්තුස් වහන්සේ නිසා අපිට පොරොන්දු වලට විතර උරුමකාරකම ලැබිලා දෙනවා. කියවන්නේ ගලාති 3:26. දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ දැන් ඊටු ටික කියවා. මාත්‍රිකාගේ නුඹලාගේ ක්‍රිස්තුස් වහන්සේ තුළට බෞද්ධික කරුණු ලැබුණු සියල්ල ක්‍රිස්තුස් වහන්සේ කැළපගත්තේ. නුඹලා සියල්ල ක්‍රිස්තුස් වහන්සේ තුළ එක්කෙනෙක්ව සිටින නිසා යුදෙව්වෙක්කෝ ග්‍රීකෙක්කෝ නැත්තේ. යේසුස් වහන්සේ ළඟට ආවට පස්සේ බේරයක් නැහැ යුදෙව්ද ග්‍රීක්ද කියලා. හරි? ඊට පස්සේ දාසෙක්කෝ නින්දාසෙක් නැත්තේ. පුරුෂයෙක්කෝ ස්ත්‍රියෙක් නැත්තා. නුඹලා ක්‍රිස්තුස් වහන්සේගේ නම් නුඹලා ආබ්‍රහාම්ගේ වංශයේ පොරොන්දු වලට උපකාරයෝ වන්නේ. පොරොන්දු වලට උරුම ආබ්‍රහාම්ගේ වංශය ලෙස. ඒ කියන්නේ ආබ්‍රහාම්ගේ වංශය වගේ නුඹලාත් ඒ පොරොන්දු වලට උරුමකාරයෝ වෙනවා. පැහැදිලිද? අපි ආබ්‍රහාම් වංශය වෙන්නේ නැහැ. ඒක නෙවෙයි කියලා බහස් කරන්නේ. නුඹලාත් ආබ්‍රහාම්ගේ වංශය ලෙස. දැන් මේ පොරොන්දු තියෙන්නේ ආබ්‍රහාම් වංශයට විතරයි. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසා මොකද වෙන්නේ? අපිටත් මේ පොරොන්දු වලට උරුමකාරකම ලැබෙනවා. ඒකයි මේ. පැහැදිලි? පාස්නේ ගන්න සම්පූර්ණ කරන්නේ අවුරුදු 7ක් ඉඳලා දුනාමාරයි. මොකද? අන්‍ය ජාතින්ගේ ගණන සම්පූර්ණ වුණාට පස්සේ දොර තුනමාරයි. ගණන කියන්නේ අන්‍ය ජාතින්ගේ කාලය සම්පූර්ණ. තුනමාරයි. පළවෙනි අවුරුදු තුනමාරයි. ඊළඟ තුනමාරයි යුදෙව්වොත් එක්ක විතරයි දෙනස කියා කරන්නේ. අන්‍ය ජාතීන් අන්තිම කෙනා ඔතවගත්තට පස්සේ තමයි ඒ වෙලාවේ තමයි යේසුස් වහන්සේ අහකට පේන්න එන්නේ. සියලු ජාතීන් විලාප දෙනවා කියලා කියන්නේ. හංගන්න කියලා කියන්නේ. එතකොට තමයි ජෙරුසලමේ ඉන්න අය දකින්නේ තමන් ඇන්නා වූ කෙනාව. සකරායද? ඔසවගන්නේ පස්සේ ඔසවගන්න වෙන වෙලාවේ හොරෙක් වගේ ඉන්නේ කවුරුත් දකින්නේ නැහැ. හරිද? යේසුස් වහන්සේ විදුලි කොටගෙන ඉන්නේ අර වෙලාවේ. එතකොට තමයි මේ පොළවේ ඉන්න ගෝත්‍ර ඔක්කොම දකින්නේ යේසුස් වහන්සේව. දැකලා විලාප දෙනවා. හැංගෙනවා. ගුහාවල හැංගෙනවා. ඒ එන්නේ යහසට පැදට අර හිසක පදවපු කට්ටියගේ ශරීර නැගිටවන්න. දේව දූතයෝ 4 දෙනෙක් වරනවා මේ 4 කොටට. ඒවල මොකද කරන්නේ? එකතු කරනවා. ඒ එකතු කරන්නේ මැරිච් අය. අන්න ජාතින්ගේ අන්තිම අය. හිසක පදවපු කට්ටිය. අන්න ජාතින්ගේ අන්තිම දෙට් එක. අපි නම් නෙමෙයි. මම නන්නේ. ඉතුරු වෙන කට්ටියගේ. ඒ කියන්නේ කන්‍යාවල හදනගේ පස් වෙනවා. ඔව්. යුදෙව්ව 1,40,000 මුද්‍රා කරනවා ගෝත්‍ර 12. හරිද? තව 1,40,000 කතා කරනවා එළිදරව් පුතේ 14 වෙනි පරිච්ඡේදය. දැන් මම මේක ගැන තාම හරි මම ස්ථිරව මෙහෙම කියන්නේ නැහැ. මොකද ඒක මට ස්ථිරව කියන්න තරම්ම එක පදයයි මට තියෙන්නේ. මම එක පදයක් අල්ලගෙන ඩොක්ට්‍රින් එකක් හදන්න කැමති නැහැ. ඒක වැරදි. හරි. හැබැයි මට තේරෙන විදිහට එළිදරව් පොතේ 14 වෙනි පරිච්ඡේදයේ ඒ කතා කරන 1,44,000 අනිවාර්යයෙන්ම යුදෙව්ව නෙමෙයි. හරිද? මට තේරෙන විදිහට ඒ අය තමයි මනාලිය. ඒ කියන්නේ රිවෝඩ් එක අරගෙන දෙන්නාම තමන්ගේ ක්‍රියානුව ඒ රිවෝඩ් එකේ උපරිම දත්ත අය තමයිනේ මනාලිය වෙන්නේ.
ඒ මනාලියත් 1,44,000 තමයි කියලා මම හිතන්නේ. තාම මම ඒක එහෙමමයි කියලා උගන්වන්නේ නැහැ. ඒ යුදෙ අර 1,44,000 වෙනත් කොටපක් මේගොල්ලෝ හරි එළිදරව් පොතේ 7 වෙනි පරිච්ඡේදයේ කියන අයම නෙමෙයි එළිදරව් පොතේ 14 වෙනි පරිච්ඡේදයේ කතා කරන්නේ දෙගොල්ලක් right ඔය අය සමනල් තියනවා දාන්න ප්‍රශ්න වල තමයි දේවල් තේරුම් ගන්න ඒකයි මම ආස ප්‍රශ්න අහනවා වෙන සම්බන්ධ මොන හරි තියෙනවා හරි අහන්න කමන්නේ මේ පළමට දාලා නැතුවත් කමන්නේ right ප්‍රශ්න නැහැ නේ කමන්නේ හොඳයි සරණ මංගල්‍ය ගැන පැහැදිලි නේ මම ඒක ගැන කතා කරලා වෙච්චිසෙම ඒක පැහැදිලි නෑ නේතර ඒක තේරුම් ගන්න ඒක තේරුම් ගත්තට පස්සේ ගොඩාක් අපහැදිලි දැන් පැහැදිලි වෙනවා ගොඩාක් දේවල් යේසුස් වහන්සේගේ නැවත පැමිණීම ගැන තියෙන බොරු ඉගැන්වීම් ගැන නැත්නම් වැරදි ඉගැන්වීම් හොඳට පැහැදිලි වෙනවා මේ සරණ මංගල්‍ය තේරුම් ගත්තට පස්සේ. right. යෝහන් බෞතිස්ත මියගියේ පරණ ගිවිසුම තුල. ඒ නිසා තමයි යේසුස් වහන්සේ කියන්නේ යෝහන් බෞතිස්තට වැඩිය උසස් කියලා දේව රාජ්‍යයේ ඉන්න අන්තිම කෙනා. හයි. යෝහන් බෞතිස්ත සරණ මංගල්‍යයට සහභාගී වෙන්නේ නැහැ. මේ ලෝකේ පාලනය කරන්නට එන්නේ නැහැ. අය දන්නවද? ඒ වෙනකොට නැගිටින්නේ කවුද? ක්‍රිස්තුස් වහන්සේ තුල මලාපුවයි. ඒ කියන්නේ යේසුස් වහන්සේ විශ්වාස කරගෙන යේසුස් වහන්සේගේ මේ අනුග්‍රහයේ කාලය තුල මියගිය අය විතරයි. අලුත් ජීවිතම ආරම්භ වුණේ කවද්ද? ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ. අපහැදිලි දැන් කියනනම් පැහැදිලි කරගන්න කිසි ප්‍රශ්නයක් නැහැ මේ අනිත් එක ගොඩාක් අමතක කරන්න එපා මම කිව්වනේ අර ආබ්‍රහම්ගේ සේවකයා සංකේතවත් කරනවා ශුද්ධාත්මයන් වහන්සේට කියලා ඊසාක්ට භාර්යාවක් හොයාගන්න. දැන් ආබ්‍රහම්ගේ සේවකයා ගිහිල්ලා මනාලියට තෑගි දීලා මොකද කරේ? මනාලියව සූදානම් කරලා මනාලියව අරගෙන ආව මනාලියට ඉදිරිපත් කරා. ඒ වගේ තමයි ශුද්ධාත්මයන් වහන්සේගේ බැගිරීම ආවට පස්සේ තෙන්තකොස දවස් තමයි ආවේ. එදා ඉඳලා අපිව සූදානම් කරනවා මනාලියව. සූදානම් කරලා ශුද්ධාත්මයන් වහන්සේම අරන් යනවා මනාලියට ඉදිරිපත් කරන්න. ඒක නිසා තමයි කන්‍යාව 5 දෙනා කියන්නේ මට තෙල් දෙන්න බෑ කියලා. ඒක තෙල් වැගිරීමක් ඊට පස්සේ වෙන්නේ නැති නිසා. ශුද්ධාත්මයන් මේ වැගිරීම නෑ මේ කාලේ ඉවරයි. ඒකන් යනවා. මනාලියත් එක්ක යනවා ඉතුරු වෙන කට්ටියට මග පෙන්වීම තියෙනවා වැගිරීමක් නෑ. ශුද්ධාත්මයන් වහන්සේ පෙන්තකොස දවසට ඉස්සෙල්ලා තිබුණනේ මේ පොළවේ. ඒ විදිහට තමයි ඊට පස්සේ තියෙන්නේ.
අර පෙන්තෝසෙන් තිබුණා වගේ වැగిරීමක් නැති වෙන්න යනවා. ඒක ඉවර වෙනවා රැච් එකක් එක්කනට ඔතව ගැනීමත් එක්ක. ඒ කියන්නේ අනුග්‍රහයේ කාලය ඉවර වෙනවා. හා? අන්න ඒක අරමුණ කියන්නේ දෙන්න බෑ කියලා. නේද? නැවතීම තියෙනවා. සුද්ධාත්මනාදිගේ ක්‍රියාවලිය තියෙනවා දිගටම. ඒ කාලය තුල බොහෝ දෙනෙක් ගැලවීමටත් එනවා. නමුත් මේ වැగిරීම නැහැ. ආලේපයේ වැగిරීමක් නැහැ. පරණ කිවිසුමේ තිබුණනේ ක්‍රමයක් සුද්ධාත්මනාදී හිටියනේ. දාවිද රජතුමාගේ අන්න ඒ වගේ ක්‍රියාවක් තියෙනවා. හොඳයි. මම මේක වෙනම පාඩමක් පොඩ්ඩක් තියක්. ලබනතුමා මට තියන්න ලබනතුමාලා එක්ක කරමුද? මම මේ පාඩම කරන්න මට ඒක ඩෙමොන්ස්ට්‍රේට් කරලා පැහැදිලි කරලා දෙන්න ඕනේ සුද්ධාත්මනාසිකේ ක්‍රියාව කොහොමද කියලා. සුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව දාවිද රජතුමාට තුලක් තිබුණා. හරිද? පරණ කිවිසුමේ තිබුණා මරියා තුලක් ක්‍රියාත්මක වුණා. යොහාන් බෞතිස් තුලක් ක්‍රියාත්මක වුණා. හරි. හැබැයි පෙන්තකොස දවසෙන් පස්සේ සුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව මේ කරුණාවේ කාලයේදී අර කාලවල වලට වඩා වෙනවා. හරි. එතකොට පරණ කිවිසුමේ කොටස් අරගෙන අපිට කතා කරන්න බෑ මේ කාලයේදී මෙහෙම දෙයක් වෙනවා කියලා. මම ඒක පැහැදිලි මම දැන් මෙහෙම කියනට වැඩිය පැහැදිලි කරන්නම් කියලා. නමුත් සුද්ධාත්මයාගේ ක්‍රියාවන් තුනක් තියෙනවා. සුද්ධාත්මයන් වහන්සේ අප සමග, සුද්ධාත්මයන් වහන්සේ අප තුල, සුද්ධාත්මයන් වහන්සේ අප මත. පිරවි. අර මම හරි ආස සිංහුවක් තමයි නිශාන්ත හුලිවිටේක තියෙන ගීතිකාවක්. ගිහිලක් වගේ ඇවිදින් සුළඟක් වගේ ඇවිදින් මාව හරිම ආසයි. සුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව හොඳට පැහැදිලි කරන සින්දුවක්. ඒ සින්දුවෙන් හොඳට පැහැදිලි කරන සුද්ධාත්මයන්ගේ ක්‍රියාව. ඔව්. ඔව්. සුද්ධාත්මයන් වහන්සේගේ වැගිරීම ආවේ. නැත්නම් සුද්ධාත්මයන් දිගට හිටියනේ. මරියට කොහොමද මේ දරුවෙක් ලැබුණේ? හිටියනේ පොළවේ. ඒ විතර නෙමෙයි සුද්ධාත්මයාගේ උප්පත්ති පොත එකේ මොකද්ද කියන්නේ? එකේ දෙකේ මොකද්ද කියන්නේ? උප්පත්ති එකේ දෙක කියවන. ආත්මයන්වහන්සේ ජලමත ඇතුළේ හිටියේ. ඉතින් පොළවේ හිටියේ. යොහාන් බෞතිස්ත මව කුස තුනදීම සුද්ධාත්මයාගේ පූර්ණයි. දාවිද රජතුමා තුළ සුද්ධාත්මයන් වහන්සේ හිටියා. එලියා තුළ සුද්ධාත්මයන් වහන්සේ හිටියා. ඒ කොහොමද? පැහැදිලිනේ? ඒක වෙනස් දෙයක්. ඒක අපිට දුන්න වරප්‍රසාදය. මේ ගොඩක් වෙලාවට අපි දන්නේ අපි තුල තියෙන්නේ මොනවද කියලා. අපිට මේ තියෙන වරප්‍රසාදය, අපිට තියෙන මේ ආශිර්වාදය පොඩක් ඉන්න. එක මම පෙරලන්න. මේ පදේ කියලා පුළුවන් නම් හොඳට අධ්‍යයනය කරලා යන්න ඕගොල්ලන්ගේ අදහස් අරගෙන ඉල්ලව පාර. 1 පේතෘස්. පේතෘස් 2 පේතෘස් පොඩ්ඩයි. මම බල්ලා කියන හිතක් ඉන්න. හොඳයි 1 පේතෘස් 1 1
ඉඳලා පොඩ්ඩක් කියවලා බලන්න 8 ඉඳලා 12 දක්වා. චුට්ට මම කියන කියවන්න අපිට වෙලා තියෙනවද වෙලා නැහැ නේද? හොඳයි. නිකන් කියවන්නකො විනාඩි 2යි යන්නේ කියවන්න. නුඹලා උන්වහන්සේ උදුතු නමෝ උන්වහන්සේට ප්‍රේම කරන්නේ. උන්වහන්සේ හොඳට නම් නුඹලාගේ ආත්ම ගැලවීම ලබමින් විනා නිවසල නැති තේජස්වි පූර්ණෝ මහත් ප්‍රීතියෙන් ප්‍රීතිවන්නේ. නුඹලාට පැමිණෙන තිබුණු අනුග්‍රහය ගැන අනාගත වාසී අනාගත වාසීවරු දකින්න නුඹලාට පැමිණෙන තිබුණු අනුග්‍රහය ගැන අනාගත වාසී අනාගත වස්තුවරු ඒ ගැලවීම ගැන බොහෝ විභාග කොට කෙරුවෝය. බොහෝ විභාගකට හෙව්වා. මොකද ඊට පස්සේ ඔවුන් තුළින් ක්‍රිස්තුස් වහන්සේගේ ආචාර්ය වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේට නියම වදන දීමද ඊට පස්සේ පැමිණෙන තේජසද ගැන කලින් සාක්ෂි දුන්නේද කවර කාර්යයක් නොව ඔය ප්‍රකාර කාර්යයක් සැලුණු තේජසිය ඔවුන් කෙවුවෝය. ඔවුන් මේ දේවල් ගැන සේවය කරන්නේ සමුන්ට නොව නුඹලාට බව ඔවුන්ට ඉදිරියට කරනවා. ඒ කියන්නේ මේ අනුග්‍රහය අයිති ඒගොල්ලන්ට නෙමෙයි නුඹලාට බව ඒගොල්ලෝ තේරුම් ගත්තා කියලා කියනවා. මේ ඒගොල්ලෝ හෙව්ව කාටද මේ අනුග්‍රහය දෙවිත කතා කරනවා මේක බුදුෝ දෙකක් මේක හරි අමුතු දෙකක් මේක කාටද කියලා ඒගොල්ලෝ හෙව්වා. හැබැයි ඒගොල්ලන්ට හම්බ වුණා ඒගොල්ලෝ හොයාගත්ත මේක ඒගොල්ලන්ට නෙමෙයි. මේක නුඹලාටයි ඒක අපිට එන්න කියන දේ. මේ ශුද්ධාත්ම ලැබීම අරකට වැඩිය ගොඩක් වෙනවා. මොකද ඒගොල්ලෝ තේවරේ ලැබීම ගැන අනුග්‍රහය ගැන. මොනවද අපි යාඥා කරමුද වෙන? මම ඊළඟ තුමාගෙන ශුද්ධාත්ම නැවත ගැන ඒ ක්‍රියාව ගැන කරන්නේ නේ. ස්වාමීනි අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ස්වාමීනි මේ දවස මේ කාලය නිසා දෙවියන්ගේ ඔබ වහන්සේගේ ශුද්ධ වූ හස්තයට අප සියලු දෙනා බාර වෙනවා කැප වෙනවා. දෙවියන්ගේ ඔබ වහන්සේ අපට දුන්නා වූ එළිදරව්වන් ගැන ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. දෙවියන්ගේ ඔබ වහන්සේ අපිට උගන්වපු නිසා ස්තුතිවන්ත වෙනවා. දෙවියන්ගේ දැන් ඔබ වහන්සේගේ ශුද්ධ වූ හස්තය අප සියලු දෙනා කෙරෙහි තබමින් මේ සතියේ මේ දින කීපය ඔබ වහන්සේ අපිට මඟ පෙන්වමින් ආරක්ෂා කරමින් සපයමින් ඔබ වහන්සේ අපිව ශක්තිමත් කරමින් ඉදිරියට ගෙනියන්න කියලා යාඥා කරනවා. දෙවියන්ගේ ඔබ වහන්සේගේ වචනය තුල ඇති අභිරහස් එළිදරව් කරමින් ඒ වචනය තුල තව තව අලුත් එළිදරව්වන් අපිට දෙමින් ස්වාමීනි ඔබ වහන්සේ වෙත තව තව ලං වෙන පිණිස ශුද්ධාත්මයන්නි අප තුල පිට ක්‍රියා කරන්න කියලා අපි ඉල්ලනවා. දැන් ස්වාමීනි ඔබ වහන්සේට සියලු ගෞරවය සියලු මහිමය ලබා දෙමින් අපගේ සියලු අවශ්‍යතාවයන් ස්වර්ගික සම්පූර්ණත්වයෙන් සපයන්න පොරොන්දු ස්වාමීනි ඔබ වහන්සේගේ හස්තට අපගේ සියලු අවශ්‍යතාවයන් බාර කරනවා. දැන් ස්වාමීනි ඔබ වහන්සේම අපිට අපිව රැක බලා ගන්න. ඔබ වහන්සේම අපිට සපයන්න. ඔබ වහන්සේම අපිට මඟ පෙන්වන්න. ඔබ වහන්සේටම අපි යටත් වෙනවා බාර වෙනවා. ඔබ වහන්සේගේ වචනේ අධිකාරී බලයට යටත් වෙමින් සියලු ගෞරවය සියලු මහිමය ඔබ වහන්සේට නැවත වතාවක් දෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්.